අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ශ්‍රී සද්ධර්ම රත්නය අමා වී බිඳුවක් වගේ. ඒ අමා වී බිඳුව හදවත තුරට සේන්දුව හැම මොහොතකම ධර්මයේ රුචි කරන ධම්ම කාමෝ භවං හෝති කියලා වදාළ විදිහට ධර්මයට කැමැති හදවත් ඇති ගිහි පැවිදි උත්තමාවන්ට දේව මානුෂික ආදී සකල සත්වයන්ට දැනෙන්නේ අසීමිත අප්‍රමාණ ආස්වාදයක්. ඒ ආස්වාදයට බැඳෙන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයටයි පින්වත් ඔබත් අපත් සුපුරුදු පරිදි මෙත් පාමුණ රැඳෙන්නට මේ ආරාධනාව සිද්ධ කරන්නේ මේ ආකාරයෙන්. දිලෙනවායිරු පැසින් මිහිතල අපට සැනසුම ලැබදිදී දේශනවා දෙවිඳුනේ දැන් මම සවනේ බුදු බණ රැවුදිදී අසනු මෙන බණ ඔබේ රැකවල් මගේ සසුනට ලැබදිදී පතනු මැනවේ අමනිවන් සුව මෙදිගු සසරට සමුදිදී සක්ගේ කාමිත රූපේ ගිරිසිඛර තතේ तांतलिक के विमाने दीपे रत्ते गामे तरुवन गाने गेवत तुम ही कितने बुम्माटायंतो देवा जल तल विषमे yak gandam benaga tintanta santikedam monivara vatanang sadavone sunantu samprapto dewi devataun wahansa prakma naranadi සියලු දෙනා සමගින් ලෝතර සම්බුදු පාද පංකජ නමස්කාර කරන මොහොතයි ඔබ වහන්සේලාට මේ සඳහා අප්‍රමාණ මෛත්‍රියෙන් ආරාධනා කරනවා. සඳ කිරණසේ බුදු හදින් ලොව නිබන්ධ සිසිලස බෙදනවා සමිඳු ළඟ ඉඳ pata nivanama mema peruman puranawa siyalu dukaduru nasalana lesa budu gunaye bala labenawa mage hadawata taba පාමුල මෙමා සිරිපා වඳිනවා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවයිතිපි අනුත්තර පුරිස ධම්ම සාරති වතසෝ භගවා අනුත්තරං පුරිස ධම්ම සාරතින් සරණං ගච්ඡාමි
අනුත්තර පුරිස ධම්ම සාරතින් සිරසා නමාමි. සදා පුද සිරිතෙහි සකීය හද මණ්ඩල පුහුණු කොට වදාළ සීල ගුණයෙන් උපදවන සිසිලස නිරතුරුව අත්විඳිමින් සිටින සමාධි බලයක අසිරිය නිරතුරුව ජීවිතයට ළඟා කරමින් වැඩ ඉන්න ප්‍රඥාවේ දෙවන මහල දක්වා හිත නගා නිතර හැසිරෙන පරම පූජ්‍යාර්භ මහා සංඝරුවනින් පින්නති ඔබටත් අපටත් අවසර වේවා කියා ප්‍රාර්ථනා කරමින් වැඩ හිඳිනා සියලු සංඝරුවනට වැඩ හිඳිනා සියලු මෙහෙණින් වහන්සේලාට පැවිදි උත්තමවන් හැටියට සසුන් කෙතට වඩා ජීවේ සපයන්නට තුනුරුවන්ගේ අනන්ත ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා කාය මානසික සුවසහනයම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ගවේෂී ධර්මයට නිරතුරුව නමාගත් සිත් ඇති වාසනාවන්ත සදහවත්නි, අද දවසෙත් පින්නති ඔබ හා අප වෙත මේ ධර්මය බෙදා දෙන්නට ලබා ගන්නටත් පාරුව හැටියට අත්වල හැටියට දායකත්වයේ සපයන දායක පින්නතුල්ලා පිළිබඳව කරුණා ගුණතිව කෘතගුණ පූර්වකව මූලික වශයෙන් සිහිපත් කරන වෙලාවයි. අද දවසේ මාවතගම නුවර පාරේ අංක 15 සමෝදය නම් නිවසේ පදිංචි වීනස මෙච්චිලි පද්මසේන මහතා, නාලිකා පුබුදා කුමාරී කුෂානී දියණිවරුන්, අජිත් සුවීර බෑනනවරුන්, එවැගේම ෂේන් දර්ශන පාන්වී ඉමන්සා සල්මි මිහන්ගා මොනපුර මිනිපිරියන් ඒක රාශීව උදාර පින්කමක් සිද්ධ කිරීම සඳහා උදාර අරමුණු රසක් හදවතේ තබාගෙනයි අද අප වෙත මේ පින්වන්ත දායකත්වයේ සපයන්නේ. ශාසනික වශයෙන් ඉතාම සදහැබර සිටින් නිරතුරුව දායකත්වයේ සපයන දායක පවුලක් හැටියට, දායක පිරිසක් හැටියට අපි මේ වෙලාවේ දායකත්වයේ සපයන පින්නතුල්ලා පිළිබඳව සිහිපත් කරන්නට ඕනේ. මේ සදහැවත් පින්නතුල්ලා නිරතුරුව ශාසනික වශයෙන් යම් මෙහෙවරක නිරත වන නිසාම අප වෙතත් පෞද්ගලිකව සැප දුක් ස්ථිතර සොයා බලමින් කල්යාණ මිත්‍ර කුල පවුලක් හැටියට, කල්යාණ මිත්‍ර දූපුතුන් හැටියට නිතර ක්‍රියාත්මක වන නිසාම මම හිතනවා ශ්‍රාවක ශ්‍රාවිකා හැටියට සියලු ධර්මයට නැමුණු පින් ඇති ඇත්තන්ගේ ආශිර්වාදය ඒ පින්නතුල්ලා වෙත ලැබෙනවා ඇති. ඒ වගේම ධම්මග නිරත වන සියලු දෙනාට අප්‍රමාණ දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය, ආනුභව ශක්තිය, රැකවරණ ශක්තිය ලැබෙනවා පින්වත්නි. මේ දහම් සවලට සම්බන්ධ වෙන ඔබේ හිතේ මේ දහම් කඟුල උපදින මොහොතේ සිට ඒ දහම් කඟුලේ නිමාව දක්වාමත් දේවතාවෝ තමන්ගේ සිතහ දහමට යොදා සිටිනවා වගේම දහමට යොදාගත් සිත් ඇති හැම දෙනාටමත් ඊ타ත්ම පූජනීය හැඟීමෙන්, ඊ타ත්ම ශ්‍රද්ධාව පෙරදෙන හැඟීමෙන් සුභාශිර්වාද කරනවා. හැම හදවතකටම ගොඩනගා ගන්න පුළුවන් එක් ගුණයක් හැටියට බුදුගුණ අතර තියෙන සත්තා දේවවලස්සානං ගුණය වගේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළා තිබෙනවා. යම් හිතක් යම් සමාධි මට්ටමකට පැමිණිලා ධර්මයේ දකින්නවද, ප්‍රඥා මට්ටමකට පැමිණිලා ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවද, දේවතාවන් ඒ හිත්දිහා බලා ඉන්නේ මහත් වූ ආදර භක්තියකින්. ඒ දේවතාවෝ අර ධර්මයේ ගබඩා කරගත්ත පැවිදි ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් විශේෂයි සලකන්නේ ශාස්ත්‍රූ තනතුරේ තමයි. අපි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝත්වෙහි සලකනවා වගේ ශිෂ්‍ය ශිෂ්‍යාව තමන්ගේ ගුරුවරයා ගුරුවරිය ශාස්ත්‍රෝත්වෙහි සලකනවා වගේ දේවතාවොත් පිටවත්නේ අර ධර්ම මාර්ගයේ පිහිටපු හිත් ඇති උතුමන් ඕම ගෞරවයෙන් ශාස්ත්‍රෝත්වෙහිලා සලකනවා. ඇතැම් අවස්ථාවල් වල සමහර ධර්ම කාරණා දේශනා කරගෙන යද්දී විවිධ වූ ප්‍රශ්න තමා තුළින්ම ගොඩනගනු සඳහා දේවතාවන් සමහර හිත්වලට අදහස් දෙනවා.
ඒ දේවතාවන්ගේ අදහසට අනුරූපව සමහර ධර්ම දේශනා සිද්ධ වෙනවා. එතකොට ඒකින් අදහස් කරන්නේ දේවතාවෝ ප්‍රශ්න අහනවා කියන එක. ඒක අපූර්ව දෙයක් හෝ අමුතු දෙයක් විශ්වවිද්‍යාලක දෙයක්වත් නෙවෙයි. ඊටත් ඔබට මා තව ටිකකින් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ චරිතය හරහා මේ කාරණා විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට දේවතාවෝ පැමිණිලාම අහපු ප්‍රශ්න. ඇතැම් ශ්‍රාවිකාවන්ගේ ළඟට ඇවිල්ලා දේවතාවෝ ප්‍රශ්න අහලා තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි ශාස්ත්‍රූත්‍ය සලකලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශාවිකාවෝ ශාස්ත්‍රූත්වයේ සලකලාම තමයි පින්වත්නි ඒ දේවතාවෝ තම තමන්ගේ අධ්‍යාත්මික ප්‍රශ්න අහන. පින්නත් ඔබට මතකයි මංගල සූත්‍රය බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයු මේ පිටිපදව දීර්ඝ විවරණයක් කරන අටුවාචාර්යින් වහන්සේලා සිහිපත් කරනවා. මිනිසුන් අතරත් මංගල කාරණා පිළිබඳ ගැටලු ඇති වුණා. දෙවිවරු අතරත් මංගල කාරණා පිළිබඳ ගැටලු ඇති වුණා. මොකද්ද මංගල කාරණා කියන්නේ කියලා විමසීම. එතකොට ඇතැම් දේවතාවෝ මිනිසුන්ගේ ඇවිල්ලා ප්‍රශ්න අහලා තියෙනවා. ඔබ මංගල කාරණා හැටියට මොනවද සලකන්නේ? එතකොට මිනිස්සු දේවතාවන්ගේ අහලා තියෙනවා දේවතාවන්ගේ ඔබ මංගල කාරණා වශයෙන් මොනවද සලකන්නේ? ඔය විදිහට අර මංගල කෝලහලය කියලා පින්වත්නි මම ඊට පෙර ඉරු දිනක් මේකට සිහිපත් කළා. ඉතින් ඔය විදිහේ ලොකු සම්බන්ධීකරණයක් ධර්මචාරී පැවැත්මක් ඇති මිනිස්සු සහ දේවතාවෝ අතර පවතිනවා. සුපර්කට කියමනක් පින්වත්නි ශක්‍ර දෙවියෝ උදේ ගමනක් යන්නේ එළියට බැස්සම රටේට නගින්නට පෙරව එක් පැත්තකට හැරිලා හැමදාම දිසා නමස්කාරයක් කරනවා. දිසාවල වඳිනවා. රටේ ළඟට ඇවිල්ලා රටේට ගොඩ වෙන්න පෙරයි මේක කරන්නේ. ඉතින් මාතලේ රතාචාර්ය අහනවා දෙවිවරුන්ට අනිත් ශක්‍ර දෙවියන්ගේ මේ මුළු මහත් දිව්‍ය ලෝකයේ සියලු දෙවිවරු ඔබ වහන්සේටයි වන්දනා කරන්නේ. ගෞරව කරන්නේ. ඒතර ඔබ වහන්සේට තව කාටද ගෞරව කරනවා පිළිගන්නේ. ඒතකොට කියනවා රතාචාර්ය මම යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තා උපාසකා ධම්මේන දහනං ඕසෙන්ති තං නමස්සාමි මාතරි. බලන්න මා කියපු කාරණය සාධාරණද කියලා. මාතරේ රතාචාර්ය යේ ගහට්ටා පුඤ්ඤ කරා යම් කිසි ගිහියේ පින්කම් කිරීම ඉදිරියට වෙනවා. යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තා උපාසකා යම් කිසි සීලයක් හදමණ්ඩලයේ තුල දරනවාද? සීලවන්තා උපාසකා. උපාසකා කියන වචනේ පින්නත් ඔබට පැහැදිලි. උපාසකා කියන්නේ රතනත්‍රයන් උපාසකීති උපාසකෝ. රත්නත්‍රයේහි ගුණය යම් හිතක රැඳෙනවද? නැත්නම් රත්නත්‍රය වඩා හිඳුව ගන්නට යම් හිතක් බුද්ධ ආසනයක් වෙනවද? ධර්මාසනයක් වෙනවද? සංඝ ආසනයක් වෙනවද? තවත් දෙකකින් කිව්වොත් ඔබේ මගේ හදවත හැබෑ වූ උපාසක උපාසිකා තනතුරට පිහිටන්න නම් අපේ හදවත බුදුමදුරක් වෙන්න ඕනේ. ඒ බුදුමදුර තුළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳ ශ්‍රද්ධාව, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තමා තුළ ගොඩනගාගෙන ඒ අවශ්‍ය කරන අධ්‍යාත්මික ශක්තියක් උපදවගත්ත බුදුමදුරක් තැනෙන්න ඕනේ. බුදු හදවතක කිසිවිටක කිලිටු සිතුවිලි කෙලෙස් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපේ సంతානය තුළ එකවරම කෙලෙස් සිතුවිලි පහළ නොවෙන්නේ නැහැ. නමුත් කෙලෙස් සිතුවිල්ලක් පහළ වුණු වහාම ඔබට මට හැකියාව තියෙන්න ඕනේ. මගේ හදවතේ ඔන්න බුදුමදුර කිලිටු වෙන්නයි යන්නේ. ඒ නිසා මේ කෙලෙස් සිතුවිල්ල දළුදා වැටුණොත් මං මෙතෙක් ගොඩනගාගත්ත මගේ බුදුමදුර කිලිටු වෙනවා. මගේ බුදුමදුර කිලිටු වෙනවා. දැන් වහාම මම කෙලෙස් සිතුවිල්ල ඇති වෙච්ච තැනින්ම කෙලෙස් සිතුවිල්ලක් ඇති වුණා කියලා දැනගත්තු වහාම ඒ කෙලෙස් සිතුවිල්ලෙන් ඊට මුදා ගැනීමේ උපාය උපක්‍රම භාගතුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ධර්මයේ ධර්ම ඇත්තෝ ඒකට ප්‍රතිපක්ෂ ධර්මයෙන් වඩවන්නට උත්සාහ කරනවා. අපි හිතුවා රාග සිතුවිල්ලක් තියෙනවා. රාග සිතුවිල්ල දළුදා වැඩෙන්න මේ රාග සිතුවිල්ල පහළ වුණා. මේ ලෝභ සිතුවිල්ල මේ රාග සිතුවිල්ල මගේ හදවතේ බුදුමෙදුර නැති කරන කිලිටි කරන එකක්. බුද්ධ සරණං ගත්තාම වගේ බුදු සරණ යාම කිලිටි වන එකක්. ඒ නිසා වහා මගේ හිත හදා ගන්න ඕනකින් අන්න ඒකට ප්‍රතිවිරුද්ධ කමඨහනක් හැටියට මගේ මොකද්ද ගන්න ඕන කියලා වොත් මම කියන පිළිකුල. පටික්කුල මානසිකාරය ගන්නවා. එහෙම නැත්නම් මේ ආශ්වාදීනවය. නැත්නම් මේ ආශ්වාදය ලැබෙන්නේ කුමන හෝ සංයෝගයක් අලුත් පිට රසය ලබා දෙන මට්ටමේ තිබුණාම නේද? මේ රසය ලබා අවසන් වුණාම හෝ එහෙම නැත්නම් රසය ලබා දෙන වස්තුවේ ඇති වෙන රසීවි හෝ නැවත මේකෙන් දුකක් පැමිණෙනව නේද කියන එක මෙනෙහි කිරීමයි ආදීනවය කියලා කියන්නේ.
එන්නේ ආදීනවේ දැනගත්තම නිස්සරණේ පැත්තරව තමයි පින්වත්නි හිත පුහුණු වෙන්න පටන් ගන්න. හිත පුරුදු වෙන්න පටන් ගන්න. දැන් අපි ගෘහස්ත ජීවිත ගත්තොත් ගිහි ජීවිතයේ හරිම සුන්දරයි අවසමියෙන් හිතේ එකකින් කරන ජීවිතයේ තනිකම පාළුවම කියලා ජීවිතයට සහකාරයක් ලැබුණ කියලා තමයි අපි පටන් ගන්නවා ජීවිතයේ ආස්වාදේ. යම් කිසි කෙනෙකුට ඒ සැපේ පැතුව තැනම ටික කලක් යනකොට ගින්දර උපදිනවා නම් බව හිතන්නේ නම් ලෝකේ වැඩිපුර දෙනෙක් ජීවත් වෙන්නේ මේ ගින්දර බැඳ. දැන් ඔබට මේ ආදිත්ත පරයය සූත්‍ර දේශනාවෙන් කරුණු කියන්න ලැබුණොත් මම කෙටි නමුත් ඒ ටිකක් කියා දෙනවා හිත හදා ගන්න. නමුත් ඇත්ත පැත්ත ඒකයි. යම් කිසි කෙනෙකුගේ හිතත් තුළ ඒ තියෙන ආස්වාදනීය හැඟීමෙන් යම් කිසි දුක්ඛදායක ආදීනෝ ලැබුණොත් මම හිතන්නේ ඒක වැඩිපුර එහෙම වෙන්නේ නැති කියලා මම හිතන්නේ අපිට කතා කරන බහුතරය අනේ අපේ ජීවිතේ නම් කිසි කරදරයක් නැති ජීවිතයක් අපේ හඳුනන්නේ කියලා කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් කියන්නේ අපේ හඳුනන්නේ මං උහුරන ගින්දර උලා තරන්න ඉන්නවා මිසක් පොඩි කියලා. ඒ දුක් කරදර වේදනාවම තමයි හැමෝම කතා කරලා කියන්නේ. මම හිතන්නේ ඒක නිසාද සමාජයේ ස්වභාවිකව බහුතරය එහෙමද කියන එක මට පැහැදිලි මාවි. මට වඩා බණහන් පිළිගන්නේ ඔබට දස දසින් නැගෙන ඇහෙන පෙනෙන දැනෙන දේවල් වලින් මේ කාරණාව තවදුරටත් තහවුරු කර ගන්නවා ඇති. අපේ හඳුරන්නේ හැබෑවට ඇත්තයි. ආස්වාදයේ හොපු තැනින්ම තමයි ගින්දර උපදින්නේ. ඒ ගින්දර ඉපදිලා ඒතෝ තවත් කාරණාවක් කියනවා. අනේ හඳුරන්නේ උපන් ජාතිවත් ආය විවාහ ජීවිතයක් නම් පතන්නේ නැහැ මම. විවාහ ජීවිත ලබන දෙන්න දෙමහල් ළඟ තවකින් ජීවත් වෙන්න පුළුවන් වුණත් දරුවෝ වෙනස් වෙනකොට දරුවන්ගෙන් විවිධ වූ කාය පීඩා චිත්ත පීඩා එනකොට Tamanට නෙමෙයි දරුවෝ සමහර විට තරුණ වයසේම දරුවෝ මත් කුඩු වලට මත් වතුරට යොමු වෙලා ඒ වෙනින් විඳින අනන්ත පීඩා ආදී ගැන කල්පනා කරද්දී අනේ අපේ හඳුරන්නේ මගේ දරුවා තමන්ගේ ජීවිතේටම පීඩාවක් කරගන්නවා මගේ පුතා තමන්ගේ ජීවිතේටම මගේ දුව තමන්ගේ ජීවිතේටම කරගන්න පීඩාව දරාගෙන බලාගෙන ඉන්න බෑ එහෙම පැතුමක් නෑ මම පැතුවේ කවමතාවත් අපේ හඳුරන්නේ ඒ නිසා වට උපන් ජාතිවත් මෙහෙම දරුවෝ මං ආය ප්‍රාර්ථනා කරන්නේ ඇයි මගේ දරුවන්ට අපි දෙන්න විඳින දුක් කරදර පීඩාව දැනෙන්නේ නැත්තේ අපේ හඳුරන්නේ එන්නත් මේ ඒ හැම ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. සමහරට කෙනෙකු කොතරම් ගුණවත් වුණත් ඒ ගුණයෙන් ප්‍රතිලාභ ලැබ නැත්නම් එයාගේ ගුණේ වැටහෙන්නේ නැහැ. සමහරට ළඟ ඉන්න කෙනෙකුට කොහොමත් ඒ ළඟ ඉන්න එක්කනාගේ විශේෂ ගුණේ වැටහෙන්නේ නැහැ. එක පැත්තකින් කියන්නේ අහිංසක බව කියන්නේ ඔබ හිතන්න ඕනේ මගේ ගුණේ අනිත් අයට නොවැටහෙන්නේ මගේ කර්ම විපාකයක්. සමහරට මම නොකළ අගුණයක්ම මතුවෙන්නේ. සමහර කෙනෙකුට පෞපියන්ගේ අගුණයක්මයි පේන්නේ. සමහර ස්වාමියෙකුට සමහර බිරිඳගේ අගුණයක්මයි පේන්නේ. සමහර බිරිඳකට ස්වාමියාගේ අගුණයක්මයි පේන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ඒ අගුණේ පෙනෙන එක්කෙනා නැත්නම් අගුණයට ලක් වෙන එක්කෙනා ගැන කල්පනා කරලා එයා කියනවා අපේ හඳුනන්නේ මං හීනකින්වත් හිතපු නැති දේවල් වලින් මට චෝදනා කරලා දමා ගන්නවා. ඇයි අපේ හඳුනන්නේ? ඒකටත් උත්තරයක් තියෙනවා. ඒකටත් උත්තරයක් මේ හැම දෙයකම හිත හදා ගන්න ධර්මයේ උත්තර තියෙනවා පිටපත්. දවසක් එක්තරා වික්ෂුන් වහන්සේලා දෙනමක් බොහෝ මිත්‍රශීලී. ඒ මිත්‍රශීලී වික්ෂු දෙනවා දවසක් වාරාන්තරයකින් ගමනක් යනවා. ඒක ගමනක් යන ඊට පහළට යන්න ඕනේ. අර මිත්‍රශීලී වික්ෂුවර කියන්නේ හොඳයි. මම එහෙනම් පාර ඇරින්න ගිහින් එන්නේ. දැන් මේ හාමුදුරුවෝ වඩ ගැබට ටිකක් ඇතුළු වෙනවා. ඊට පහළට යන්නේ. දැන් එක්තරා පෙර කරන පාප කර්මක විපාකයක් වශයෙන් ඒක එන්නේ එක්තරා යක්ෂණියක් මේ ස්වාමීන් වහන්සේ ගොදුරු කරගන්න අධිෂ්ඨාන කරගෙන වේශයක් මවා ගන්නවා. ඒතර ගොදුරු කරගන්න හරි කර ක්‍රමයේ කියන්නේ මේ යක්ෂණියගේ තියෙන මිත්‍ර වේද ඇති කරන අදහසක්. දැන් වරගවෙන් එළියට රහම්දරෝ ඒ එළියට පහළ ඉතර කටයුත්ත අවසන් කරලා ඒ පූර්ව කෘත්‍ය අවසන් කරලා ශරීර කෘත්‍ය අවසන් කරලා එනවා. ඒ එනකොට අර හම්දුරන්ට පේනවා කාන්තාව පිටිපස්සෙන් ගැලවුණු රෙද්දකුත් ඇඳලා පිටිපස්සේ කියනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා hina වෙලා අනේ හොඳයි මං වෙනකන් ටිකක් පරක් වුණා නේද කියලා අහනකොට මූණ ලොකු කරගෙන hinaවක් නැතුව ගමන යනවා. ඉතින් ටිකක් දුර යනකොට අන්න ඇයි ඔබ වහන්සේ මාත් එක්ක ගමන වෙලා. නෑ ඔය වගේ මේ පාරාධිකාරයටපත් වෙච්ච දුස්සීලකම් කරනත් එක්ක මගේ ආශ්‍රයක් නෑ. අනේ ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ දන්නතෝ යනවනේ. දැන් අර කාන්තාව දක්වන නේද වඩගබට කී දෙන්න ලොකු විවාදයක්. සෑහෙන කාලයකට පස්සේ පින්වත්නි දෙන්න කතා කරන්නේ නැහැ. නමුත් අන්තිමට අර යක්ෂයාට හිතෙනවා
නැත්නම් රියැක්ෂනේට හිතෙනවා. අනේ මේ දෙන්න මේ මිත්‍ර සන්තවලට මිත්‍ර බෙදීම ඇති වුණා. ඒක මගේ වරදින් සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා මං ගිහින් මේ දෙන්න සමයි කරන්න ඕන කියලා ආපහු මේ දෙන්න ඔහො සීමාවකට එකතු වෙච්ච තැනට එවිලා කියනවා මගේ ඇතුළේ ලොකු වරදක් වුණා තමයි. ඉතින් අහනවා මේ දෙන්නම දන්නේ තියෙනුනේ ඔබට වරද සිද්ධ වෙන්න කොහොමද? ආයෙත් වේදයක් පවාගෙන මේ ඔබ වහන්සේලා දෙනම මේ තාක් කිවිච්ච මේ හබඳියාව කඩන්න යම් හේතුවක් මූලික වුණා නේද? ඔව්. මොකද්ද? ආවදාසී දෙවිච්ච සිද්ධිය ස්වාමීනි ඒක කලේ මමයි. අන්න බලන්න තවහට බාහිර බලවේග නිසා ඒ කාරණේ වුණත් ඒ ස්වාමීන් වහන්සේලාට එකඩාවක් කරපු සංසාර අකුසලයක්. කෙනෙකුට නිවැරදි චෝදනා කරපෙන්නට විපාකයක් වශයෙන් තමයි අර කාන්තාව පස්සේ ගෙන එක දකිද්ද සැලසුනේ. අනිත් පිටුනාට. ඒ නිසා අපේ ජීවිතයේ සමහර දේවල් නොකල වරදි වලට චෝදනා වශයෙන් ගෙන එක හැබැයි. ඒ හැම දෙයකටම යම් හේතු තියෙනවා. දැන් ලෝකේ ඔබ කියනවා අනේ මේ කිසි හේතුවක් නැතුව මට චෝදනා කරන්නේ. නෑ හේතුවක් නැති දෙයක් ලෝක පහළ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ හේතු හොයාගන්න බැරි එක වෙන මේක. මේ වර්තමාන ජීවිතේ නැති හේතු නොපෙනෙන හේතු අතීත ජීවිතෙන් එන්න පුළුවන් පිටනවා. ඒ නිසා ඔය සියල්ලක් කල්පනා කරලා. තව හරකට ඔබ නිර්වාණ මාර්ගයට යන හදවත බුදු කුටියක් කරගෙන සූදානම් වෙලා යන මේ ගමනේ දැන් ඔබේ හදවත කිලිටි කරගන්න නැතුව බුදු කුටිය විනාශ කරගන්න නැතුව උපාසක ගුණය ආරක්ෂා කරන හැටි මේ ඩිංගක් කියලා දෙන්න. ඒක විසක්ක දේවි වඳින්නේ බුදු කුටියක් බඳු හදවතක් ඇතියත් අන්න කිව්වනේ. ඒතකොට කෙලෙස් වලින් පිළිච්ච හදවතට වඳින්නේ නැහැ. ඔබ නිකලෙස් හදවතක් හදාගත්තු විට තමයි ශක්‍ර දෙවියන්ගේ වේවා ඔබ අදහන ඔබට ඉෂ්ඨාරක්ෂා සලසන ඔබ පිහිට පිළිසරණ ඉල්ලන ඕනම දෙවියෙකුගේ ආරක්ෂාව සැලසෙන්නේ සම්මාදිට්ඨිය දෙවියෙක්. ඒ හදවත තුළ ඒ බුදු කුටියේ ගුණාංග දියුණු කරගත්තම ඒ සඳහායි මම මේ කෙටි මාර්ග උපදේශකත්වයේ පින්නත් ඔබට සලසන්නේ. ඒ නිසා ලෝභ හිත පහළ වුවාම අර මං කෝණේ ගිහි ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් ඇති හිතනවා. අනේ උපනුපන් ජාතිවත් ආයෙන මට මෙවලු කෙලෙස් සිතුවිලි හටගන්න හේතු ළඟ වේවා. අන්න හදවතේ නිස්සාරණ පොඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. මම ඔබට හැමදාම කියලා දීලා තියෙනවා. ආස්වාද ආදීනව නිස්සාරණ දැක ගන්න පිණිස යම් ඉමාම තිසරණ සරණ. සැපෙහි අනිත්‍ය ආදීනව දකින්න මම නම් සොයන්නේ සසරෙදි සරණ. අන්න පිළිති ඔබේ හිතේ සම්මුද මෙතර කිලිටි කරන යම් කිසි රාග සිතුවිල්ලක් ලෝභ සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල පියවර තුරට දාලා නැති වෙන තුරුම හිත වඩන්න. ඒ ලෝභ සිතුවිල්ල නම් ලෝභ සිතුවිල්ල. ද්වේෂයක් නම් ද්වේෂ සිතුවිල්ල. මෝහයක් නම් මෝහ සිතුවිල්ල. මානයක් නම් මාන සිතුවිල්ල. දිට්ඨියක් නම් දිට්ඨි සිතුවිල්ල. ඒකට ප්‍රතිවිරුද්ධ කාරණාවන් මොනවද කියන එක හිත හදා ගන්නට කැමති වෙන කෙලෙස් සිතුවිලි මුලින්ම උපුටා ගන්නට බලාපොරොත්තුව තියෙන අය. ඒගොල්ලන්ටයි ධම්මකාමෝ කියලා කියන්නේ. නිකන් බණ අහන්න කැමති විතරක් නෙමෙයි. ධර්මයට දායකත්ව සපයන්න කැමති විතරක් නෙමෙයි. ධර්මයේ තමා තුළින් දකින්නට කැමති උත්තරමෙක් වෙන්නට නම් මෙන්න මේ උපදේශ තමන්ගේ ජීවිතේට නගා කරගෙන ඒ හදවතේ බුදු කුටිය ගොඩනගා ගන්න ඕනේ. මොකද එහෙම ගොඩනගා ගන්නකොට තමයි ටිකෙන් ටික අරහන් ගුණේ වැඩෙන්නේ. දැන් මේ මා දේශනා කරන ධර්ම දේශනා වැරම දේශනා කරන්න මම ආරම්භ කළේ තමා තුළින් බුදු ගුණ හදාගන්නේ කොහොමද බුදු ගුණ දකින්නේ කොහොමද? තවත් එයි කෙටි දිගුවක් කළොත් හොඳයි කියලා හිතලා මාතෘකාව ගොඩට ගිහින් නැවත පෞෂණය කරන්න ඕනේ. ඒක ඔබ දන්නවා ආරම්භ කළේ කොතනද පවත්වාගෙන යන්නේ කොතනද නවත්වා ගත යුත්තේ කොතනද? ඒ වගේ මට මගේ දේශනා පෙළෙහි තියෙන ආරම්භය මැදේ අවසානයේ වැටෙහිම් බවටපත් වෙනවා. එක දේශනාවක් තුළ නොවේ. දේශනා ගණනාවක් තුළ විහිදෙන දේශනා මාලාවක් මේ සිද්ධ වෙන්න පින්නත්. අපිට මේ වාසනාවේ අවස්ථාව උදා වෙලා තියෙනවා. යම්කිසි මාතෘකාවක් ගත්තම මේක අවසන් වනතුරු දේශනා ගණනාවක් හෝ දේශනා කරලා මාතෘකාවේ කෙලවරක් දක්වා ගබල් කරන්නට අවස්ථාව අපේ පිළිදෙති ගුවන්විදුලි සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයෙන් සිං අවස්ථාව සලසා දෙනවා. පිළිදෙති ඔබට ඒක මහත් වූ ධර්මරාමයක්. දැන් අද එක දේශනාවක් එක දේශනාවක් හන්දරම සිත කළා කියමු ඉදවදේට ඊළඟ ඉරිදාට තව දේශනාවක් කරන හන්දරම තව දේශනාවක් වුණොත් ගොනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගොනුව හරි වැදගත් වෙනවා. ඉතින් ධර්මයේ තමා තුළ තියෙනවා නම් ධර්මයට හදවත ධර්ම මන්දිරයක් වෙනවා නම් අන්න එයා උපාසකෙක් උපාසිකාවක්. එතකොට මෙතන ධර්මයේ යම් හදවතක පවතිනවද වික්ෂුවක් වෙන්නත් පුළුවන් එයා. ඒ වික්ෂුව වික්ෂුණියක් වෙන්නත් පුළුවන් එයාත් අර උපාසක කියන ගණයට ඇතුළත්. උපාසිකා කියන ගණයට ඇතුළත්. ඒ පැහැදිලි පිටන්නේ. දැන් මේ ශ්‍රාවක සමූහයක තියෙන වටිනාකම මේකයි. දැන් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ
යම් කිසි උතුම් පිළිවෙතක් ධර්මයේ තුල වටහාගෙන යම් කිසි සීල ගුණයක් වඩනවා කියලා පිළිතුරු. ඒ සීල ගුණෙදි කියන ප්‍රතිපත්තියනේ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. යම් කිසි පිළිවෙතක් තුල යම් කිසි කෙනෙකුගේ හිතක් වැඩෙනවද එයා සංඝ කියන කොටස ඇතුළත්. අපි සංඝයා වහන්සේ කියලා ගත්තොත් අපිට හිතෙන්නේ නැත්නම් සුපටිපන්න කියන ගාථාව කියනකොට අපිට හිතෙන්නේ මේ වන්දනා කරන්නේ සිවුරු දරාගත් උපතෝ සංඝරත්නයයි කියලා නේද? ඔබ ඒක ඇතුළත් වෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඔබත් ඇතුළත්. ශාවක සංඝෝ කියනකොට ඒකට ජීවන බුදු පිළිසම ඇතුළත්. එහෙනම් පාසක යන වචනේ හොඳින් අවබෝධ කරගත් කල්හි ඒ උප නමට සාධාරණ ඉෂ්ට වෙන හැම හදවත අධ්‍යාපන සක්‍රීය බලනවා. උදේට වඳින්නේ සක්‍රීය පැහැදිලි කරනවා මාත්‍රේ දාතාවටම වඳින්නේ එහෙම නැත්තන්ටයි. එහෙම නැත්තන්ටයි. බලන්න ඒ අනුව ධර්මයේ ගුණ සංග්‍රහණයේ ගුණයක් මොකද මේ පැත්තටම යනුරු කරන්න කිව්වොත් එහෙම පැයක කාලය අපි නොදැනුවත්ම ගෙවිලා යනවා පිටමන්ට. ඒ නිසා මේ උපාසක කියන තනතුරට උපාසිකා කියන තනතුරට තමන් සුදුසුද ඒක විශේෂයෙන් මේ කාලේ විනී කර ගන්න ඕන දැන ගන්න ඕන කරන දෙයක්. අපිට මොකද පෙනෙනවා උපාසක උපාසිකා කියන තනතුරට කිසිසේත්ම සුදුසුකම පරමාර්ථ වශයෙන් මේ පදයට සාධාරණයෙන් කිච්ච කරපු නැති ඇත්තෝ මලාව. ඒ ඇත්තන්ගේ නම ඉස්සරහින් දානවා. අවල් උපාසක මහතාට අවල් උපාසිකා මහතාට නිවන් ඒ උපාසක ජීවිතේ ඉඳලා වෙන හැම වෙලාවකම බැරුමට ගියා මිසක් කසිපුත්ති පොරට ගියා මිසක් අවතාවත් පන්සලක පස්කාලකට මිනිස්සු ස්වාමීන් වහන්සේලාට විවිධාකාරයෙන් නිරතුරුව ගරහ කරා හිටපු මිනිස්සු වෙරක් පන්සලක් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති මිනිස්සු දෙතර බිරින්ද මල්පාම් පූජා කරන එකට කෑ ගහපු බුදු පිළිම කුඩු කරපු මිනිස්සු මුළු ගමටම අවහිරයක් කරලා හිටපු මිනිස්සු හැන්ද වෙනකොට අහල පහල කෙනෙකුටවත් ගාතාවක් කියලා බුදුන් වහන්සේ ගන්නට ඉඩක් නොදීපු මිනිස්සු නරම මිනිස්සු ඒගොල්ලෝ මනුස්ස කියන වචනයත් ගැලපෙන්නේ නැතරම මිනිස්සු. නමුත් උපාසක මහතාට කියලා දාන්න. නම විතරක් දැම්ම මැටි. මහතා කියන එක ගැලපෙන්නේ. මහත්මයා කියන මහ උත්තමයා කියන එක. මහත්මිය කියන්නේ මහත් උත්තමිය කියන එක. උත්තම ගුණයෙන් ඉහළ හින්දා මහත් කියනවා. උත්තම ගුණයෙන් ඉහළ හින්දා මහත් කියනවා. ඒකට මහත්මයා මහත්මිය. ඉතින් ඒ තරමට අපි වචන පාවිච්චි කරන්නේ ඒක එච්චර ලොකු අර්ථයක්, එච්චර ලොකු හැඟුම් කරගතියක්, එච්චර ලොකු අවබෝධයක් ඇතිව කිව යුතු වචන බව වටහා ගන්න නැතුවයි. ඒක කිසි සාධාරණයක් නැහැ. කියන අපි භාවිතා කරන ඔබ බොහෝ විට මම හිතන්නේ ඒ වචනේ සාධාරණයක් ඉෂ්ට කළාද කියන කාරණාව ගැන සලකන්නේ නැතුවයි ඒ විදිහට මේ විශේෂ පද භාවිතා කරන්නේ. ඒකයි මේ උපාසක උපාසිකා කියන වචනේට ඔබ සුදුසුද? මම සුදුසුද? මා තුළ බුදු ගුණ තියනවාද? මා තුළ දහම් ගුණ තියනවාද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වාක්ඛාතෝ භගවතා ධම්ම. ඒකට ස්වාක්ඛාත කියලා කියන්නේ මුල යහපත් වූ ධර්මයක පිළිතලා තියෙනවා. ශාසන මාර්ගයේ මුලින් යහපත් වූ ධර්මයක මාර්ග මුලවනම් ඔව්. මං ආදි කල්යාණයි. මුල යහපත්. සීලෙන් මා පුළුවන් උපරිමයෙන් මගේ සිල්පද ටික මම ආරක්ෂා කරගෙන තියෙනවා. බැරි වෙලා හරි සිල්පදයක් කැඩුනොත් බින්දුනොත් මං වහාම ආයති සංගුරු පිළිහිටලා මගේ සීලෙට මම පුනර්දීවේ සපයලා තියෙනවා. ආදි කල්යාණ මම කුසලයක් එක්ක මගේ හිත එකඟ කරගෙන තියෙනවා. කාට හරි උපකාරයක්, ශක්තියක්, ශාසනයට වේවා, රටට වේවා, ජාතියට වේවා, මේ කාට හෝ වේවා පරෝපකාර වේක මගේ හිත පිහිටලා තියෙනවා නම්, පිහිටන මම කල්පනා කරනවා නම්, උදෑසනට අවදි වෙලා කල්පනා කරනවා නම්, අනේ අදත් මට කාට හරි උපකාරයක් වෙන්න ලැබුණා. ඔන්න එතකොට එනවා කුසගීත්නී දැවෙන සතෙක් ආහාර ටිකක් හොයාගන්න. දැන් තමයි උදේ ආහාර අරගෙන ඉවරයි. උදේ හිතුව අරමුදල් සතා දැක්කේ. දවල් නම් ඒ සතා ගැට ගහලා තියාගෙන හරි කමක් නැහැ. ආහාර ටික සකස් වෙච්ච ගමන් ඒ සතට ආහාර ටිකක් දෙනවා. අන්න කුසල් සිතේ එකඟ බව. සමාධිය කියනකොට කෙනෙක් හිතන්නට පුළුවන් සමාධිය කියලා කියන්නේ භාවනා යෝගින් පවරක් ආයි ටිකක් කියලා නෑ. ඔබ යම්කිසි දාන ධර්ම ආදියක් කිරීම සඳහා, හොඳ වැඩක් කිරීම සඳහා, කාට හරි උපකාරයක් කිරීම සඳහා හිත නිරත කරගෙන ඉන්නවා නම් විතරම අන්න ඒ ඇත්ත තුළ කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය. කුසල් සිතේ එකක බව නම් සමාධිය තියෙන. ඔබ එනම් බැඳින් යහපත්. ඔබගේ හදවත දහම් කුටියක්. ධර්මයේ කුටියක්. ඒ ධර්මයේ කුටිය තුළ තියෙන ප්‍රධාන දෙකකින් අදහස් කරන්නේ. ඊළඟට තුන්වෙනි කාරණාව පරියෝසాన කල්යාණ. පරියෝසాన අවසානය. කොහේ අවසානයේද? සසර අවසානය. සසර අවසානයේ උදාපත් වෙන්නේ මොකෙන්ද? සත්‍ය සත්‍ය වශයෙන් දකිමින්, අසත්‍ය අසත්‍ය වශයෙන් දකිමින්. තමන්ගේ හිත අසත්‍යයෙන් වෙනකොට සත්‍යෙහි පිහිටුවාගෙන මේ ලෝක ධාතුව පිළිබඳ පරමාර්ථයෙන් ගන්නේ
ඒ පරමාර්ථ අවබෝධය හරහා නැවත මම මේ ලෝකයට නොයැලෙන හිතක් හදා ගන්නවා. ඒකට කියන්නේ ලෝක උත්තර ලෝකයට නොයැලෙන හිතක් හදාගෙන ජීවත් වෙනවා. දැන් ඔබට මේ පවතින ජීවිතයේදීම මාර්ගඵල ලබන්නට පුළුවන්. මේ පවතින ජීවිතයෙන් පින්වත්නි අපිට අරහත් පදවියටපත් වෙන්න පුළුවන්. ඒකට අලුත් බුදු කෙනෙකු පහළවකම් බලා ඉන්න ඕන නැහැ. අවශ්‍ය කරන්නේ මාර්ගෝපදේශකත්වය. අවශ්‍ය කරන්නේ නිවැරදි මාර්ගෝපදේශකත්වය. ඒක උඩින් ස්පර්ශ කරලා මේ උගාක්ම සරල ගන්න එපා. නමුත් සරලව නොගෙනින්නත් එපා. බුද්ධ කාලයේ ඇත්ත ඒ පරිෝසානේ නැත්නම් ප්‍රඥාව ප්‍රකට කරගත්තු ආකාරය. ඒ භවෙම අවමෝෂින් සෝවාන් මාර්ගයට පත්වෙච්ච ආකාරය ගැන කල්පනා කළාම ඒ ඇත්තට තිබ්බ සුදුසුකම් එක්ක ඔබට මට තියෙන සුදුසුකම් ඊට වඩා හුඟක් ඉහළයි කියලා සසඳගත්ත කමක්. ඒවා සසඳන්න පිටවත්. ඒ නිසා එදා ඇත්තන්ට සසර ගමනේ අවසානයේ දකීමට ලෝක උත්තර වීමට ලෝකේ නොඇලී ජීවත් වීමට ලෝකේ නොගැටී ජීවත් වීමට ලෝක යථාර්ථයේවත් යථාභූත ඥාන දර්ශනය ඇති කර ගන්නට පුළුවන් නම් ඔබට මට කිසිසේත් බැරිවන්නේ නැහැ කියන තද අදිෂ්ඨානයවත් ඔබේ හිත තුළ තියෙනවා නම් අන්න ඔබ පරිෝසాన කල්යාණේ වෙත හිත පිහිටවා ගන්න කෙනෙක්. දැන් තව ටිකක් ඒක ගැන විස්තර කරොත් හොඳයි. පිටත් ඔබ යම් සීලපදයක් රකින්නවද? මෙය වාගේ නිවන පිණිස වේවා ප්‍රඥාව පිණිස වේවා. ඔබ යම් කිසි යහපත් වැඩක් පාකිව විදිහට බඩු කපුට ආහාර ටිකක් දෙන්න එක වේවා. අසරණේකට යම් කිසි උපකාරයක් කරන එක වේවා. පැවිදි උතුමන්ට යම් කිසි දානමාන ආදී පූජාවක් වේවා කරන විට මේ කුසල් සිතෙහි එකඟ බව මගේ ප්‍රඥාව පිණිස වේවා. හැම වෙලාවෙම නවා තබා ගන්න පින්වත්නි. තමන්ගේ කඩ කුසල් සිත නිවන. ඒ තුලින් පින්නති ඔබට හැම වෙලාවෙම සීලයෙන් පිළිෙන්නේ ප්‍රඥාවට කොටසක්, සමාධියෙන් පිළිෙන්නේ ප්‍රඥාවට කොටසක්. එතකොට ප්‍රඥාව දිස බලන විට ප්‍රඥාව තුළ ප්‍රඥාව ලබා ගොත් උත්තමයා තුළ සීලයත් අන්තර්ගතයි, සමාධියත් අන්තර්ගතයි. මේ විදිහේ ලොකු වැඩපිළිවෙලක් බවට හදවත පත් කරගත්ත උපාසක උපාසිකා පැවිදි ගිහි හදවතක තියෙනවා. එතකොට සුපටිපන්නතාදී ගුණත් මාසීපත් කළ හැකිට එහෙමයි. පින්නති ඔබගේ එබඳු හිතක් තියනවාද? ඔබට දෙවියන්ට පූජාවක් කියන්න යන්න ඕන වෙන්නේ නැහැ. හැබැයිවටම තෙරුවන් සරණ ගියේ පිරිපුන් බෞද්ධයෝ. දේවතාවෝ පින්නති ඔබ සොයාගෙන ඉනවා. ඔබ සොයාගෙන ඉනවා. මම මේ ධර්මදේශනාවේ ආරම්භක මොහොතේමයි තවත් කරුණු විග්‍රහ කරමින් සිටින්නේ. දේවතාවෝ ඔබ කෙරෙහි ඇලීම් බැලීම් කියා හදා දෙන්නයි. බලවත් දේවතාවෝ ඔබට ඇලීම් නැතුව බැඳීම් නැතුව රැකවල් නැතුව ඉන්නව නේද? හොඳට මතක තියාගන්න කිසි අමනුෂ්‍යයෙකුට ඔබට ළඟට ලඟ වෙන්න බෑ. අනේ අපේ ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා, වට භූත දෝෂයක් තියෙනවා, වට පෙරේත දෝෂයක් තියෙනවා, යක්ෂ දෝෂයක් තියෙනවා. එතකොට ඒ පෙරේත දෝෂය, යක්ෂ දෝෂ, භූත දෝෂ සියල්ල තියෙන්නේ ඒ අයට ඉන්න නියමිත වාසස්ථානයක් අපේ හිතේ හැදිලා තියෙන හින්දා. අපේ හිතේ හැදිලා තියෙන නිසා. ඔබ කල යුත්තේ මේ ගෙදර භූත දෝෂයක් වෙන ගෙදරකට යන්නද කියලා අහන එක නෙමෙයි. සංතානෙ වෙනස් කරගන්න. භූතය ගෙදර හිටියට කමක් නැහැ. පෙරේතය ගෙදර හිටියට කමක් නැහැ. යක්ෂයා ගෙදර හිටියට කමක් නැහැ. සංතානේ ඉඩක් නැත්තම් ඔබේ ඇතුළට පිවිසෙන්න විදිහක් නැහැ. ඒ යක්ෂයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, කුම්භහණ්ඩයෝ මේ අපේ හිත ඇතුළට රිංගුවයි කියලා හිතන බොහෝ අත්ෝ ඉන්නවනේ පින්වත්නි. ඒ අතන වැටෙන්නේ නැහැ. මම මේ වාසස්ථානය හදලා දීලා තියෙන හින්දායි මේ යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භහණ්ඩයෝ එන්නේ. දැන් අපි මේ සංඝවාසයේ එක තැනක තියෙනවා පිටිය උඩ ෆෑන් එකක් හයි කරලා. ඉතින් කවදාවත් ඒ ෆෑන් එක දාන්න බෑ. ඒ මොකද දන්නවද? හැමදාම කුරුල්ල කූඩු හදනවා. ඒක කූඩුවක් හදලා මං කියන්නේ අරක කූඩුවක් අරක අයින් කරමු කියලා හවුනේ. අනේ අපි හන්නේ කූඩුවක් හදලා කුරුල්ල. එහෙමද? දැන් වයින් කරන්න වෙන්නව නැද්ද? නෑ නෑ අපි පිටර දාලා ඉවරලා ඊට පස්සේ ඒ කුරුල්ල ඉගිල්ලා යනවානේ. ආන් එතකොට අපි අයින් කරමු. ඉතින් මං එතකමත් බලා ඉන්නවා. දැන් මං ඉතින් කුරුල්ල පැටවුත් ඉගිල්ලා එනකම් බලා ඉඳලා කියලා දැන් අපි හරිය අර ආයෙත් ඒ මේ තාව කුරුල්ල ජාතිය කුරුදුනාම ඒගොල්ලෝ එනවා වාසස්ථාන වල. ඉතින් මම මේ කුරුල්ලන්ට කරලා තියෙන්නේ. ඒ වගේ අපි ගයක් හදාගත්තොත් හිත ඇතුලේ කාට හෝ ලැබුම් ගන්නට දේවතාවන්ට දේව මන්දිරය හදන්න ඕන ගේ ඇතුළේ රතු තිරය දිල් තිරයක් දාලා නෙමෙයි කතාවට කියන්නේ හිටියොත් හොඳට ඇති දෙවියොත් නමට වඳින්නේ නම කියන්නේ ගුණයටනේ ගුණේ තියෙන හදවතේ ඒකට හදවතට දේවතාව වඳිනවා කියන එක හැබැයි පින්නත් මම ඒක නෙමෙයි ශක්‍ර දෙවියන්ගේ කතාව හරහා කියාගෙන යන්නේ එතකොට පින්නදී ඔබ හොඳට මතක තියාගන්න අරේටම තේරුම් ගන්න දැන් අපි කරන්නේ යක්ෂ බලවේගය, ප්‍රේත බලවේගය, කමුණුච බලවේගයක් තියෙනවා. ගෙදර පහනපත්තු කරනකොට ඒක වැඩි වෙනවා. ඒ නිසා පහනපත්තු කරන්න නැතුව ඉන්නවා. ගෙදර බුදුන් වහන්සේලා ගාථා කියනකොට ඒක වැඩි වෙනවා. මම ඒක කරන්නේ නැතුව නිකන් ඉන්නවා. හරි. මොකද හේතුව තමන්ගේ වාසස්ථානයේ අහිමි කරන වැඩ පිළිවෙලට යෙදෙනවා කියලා දැනගත්තම යක්ෂයා ප්‍රේතයා යාවිස් වෙනවා. යථාර්ථව කරදර කරන හැබැයි ඔබ ඊට යට වෙන්න ඕන නැහැ.
තොදුරුවන්ගේ ගුණ බලයට ඒ ඕනම දෙයක් යටපත් කරගන්න පුළුවන්. හැබැයි ඒ හෘද සාක්ෂියට අයිති විශ්වාසය, ඒ බලවත් ශක්තිය ඔබ තුළ පිහිටුවා ගැනීමට අවශ්‍ය චිත්ත ධෛර්යය පිටත් ඔබ ළඟ වගා වර්ධනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ හැබෑවට පරාජිතයි. ඔබ හැබෑවට මේකවල කරන්න යුතුව තියෙන්නේ නැත්නම් ඉබේට මොබතින් සිද්ධ වෙන්නේ මොහොතකට සිද්ධ වෙලා තියෙන්නේ සියලු පින්කම් පිළිබඳව බලාපොරොත්තු අතහැරලා. සමහර නැත්නම් නොයි ආකාර අහනවා මේකට මොකද කරන්නේ මේ මගේ කියලා එක එක අඩු කරලා බලන්න. කොකේද හේතුව කියන්නේ? බුදුන් වහන්සේ කියන හේතුව. එහෙනම් බුදුන් වහන්සේ කරනවත්තන් පහනපත්තු කරන එකද හේතුව. ඔව් පහනපත්තු කරනකොට එතකොට තේරෙනවා. එතකොට තේරෙනවා මේ අකුසලයට බර හිතක් මා තුළ ගොඩනගා ගැනීම සඳහා. එහෙම නැත්නම් ප්‍රේතයාට හදවතේ තෝතැන්න හදා දීම සඳහා තමයි මෙයා මහන්සි වෙන්නේ. අපි එතකොට එයා පරාජයටපත් වෙනකම්ම පින්නත් දැන් ඔය ජොර පිළිද කියලා එකක් තියෙනවා. ඉතින් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේම ගුණේ සිහිපත් කරලා තමයි මේ තදබල උනට ඒ පිළිද දෙනවා කියන ඔය පිළිත් පොතේ අග තියෙනවා. ඔය දසමාර පිළිද කියලා එකක් තියෙනවා. ඒ බුදුරුන්ගේ බුදු ගුණය අඛණ්ඩව මනසිකාර කරන විට. අඛණ්ඩව මනසිකාර කරන විට. දැන් අපි හිතමුකෝ ගේ තුළට සර්පෙක් එනවා දොරකොඩින්. අපි පොස්සක් තියාගෙන එකවරාවක් මේ පොස්සෙන් තල්ලු කරලා එළිය දැම්මා ආපහු එනවා. අපි දිගින් දිගටම මේක අඛණ්ඩව කරගෙන ගියොත් එක්කෝ ඒ සතාට ක්ලාන්ත ගතියනවා. එක්ක සතා දන්න ඇතුළු වෙන්නම විදියක් නැහැ. ඇතුළු වෙන්නම විදියක් නැත්නම් එයා ඇතුළු වෙන්න පුළුවන් තරමට යනවා. යන්නේ ඒ නිසා පුළුවන් තරමට වීර්ය කරන්න. මොකද අපි අපේ දෙගනක වැටිලා, විරිකිලා, පීඩාවටපත් කරලා ඉන්න එකට කොහොමද එකකින් ගොඩ එන්නේ කියන කාරණාව පිළිබඳව අපි හිතන්නේ තව මාර්ගෝපදේශකත්වය ලබා දිය යුතු තිබෙනවා. ඒක එච්චරකට වැදගත්. ඉතින් ඒ නිසා අන්න පිටවාසයක් බඳු ගිහි හදවතට, පැවිදි හදවතට කිසි විටක අමනුෂ්‍යයකට වහයලා ගන්න අමනුෂ්‍යයකට ඇතුළු වෙන්නේ ඉඩ කඩක් දෙන්නේ නැහැ පිටවා. ධම්මේන දාරං පෝසෙන්ති ඊළඟට කියනවා. අන්න දේවතාවෝ ආරක්ෂා සලසන තවත් වැඩගත් තැනක්. ධාර්මිකව දරුව පෝෂණය කරනවා. ධම්මේන දාරං පෝසෙන්ති. උගාක් සල්ලි හම්බවන වෙන්න පුළුවන්. මොකද ධාර්මිකව කටයුතු කරනකොට ආදායම ටිකක් අඩු වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අසාධාරණ ලාභිකයන් ලැබෙන වෙටකට වඩා අතිරේක ලාභ ලැබීම කටයුතු කරන්න පුළුවන් නම් කෙනෙකුට ඊට වඩා ලාභ ලබන්න පුළුවන්. හැබැයි නමුත් ඒ ආර්ථික ලාභය වැඩි වෙනකොට පුණ්‍ය ලාභය අඩු වෙනවා. පුණ්‍ය ලාභය අඩු වෙනකොට දෙවි දේවතාවුන්ගේ රැකවලින් සිද්ධ වෙනා වූ ලාභය අඩු වෙනවා. ධම්මේන දාරං පෝසෙන්ති. මේ වෙලාවට හිතනවා මම කරන රස්සාවට ලැබෙන යමක් ඇද්ද? සතුටින් කෙනෙක් දෙන දෙයක් ඇද්ද? ඒක ලබා ගැනීම කිසි ගැටලුවක් නැහැ. නියමිත වැටුපට ලැබෙන යම් ප්‍රමාණයක් ඇද්ද? ඒ ප්‍රමාණයෙන් මම සෑහීමටපත් වෙලා අමාරුවෙන් නමුත් හොරබරකම් කරන්නේ නැතුව, අසාධාරණකම් කරන්නේ නැතුව මම මගේ දරු පැටව පෝෂණය කළා. මම මගේ දරුවන්ට කවර පොවල තියෙන්නේ අනුන්ට ගින්දර දීලා ගත්ත සල්ලි වලින් ආහාර පාන නෙමෙයි. මා විසින් කළ හැක්කක් කළ යුත්තක් ඇද්ද ධාර්මිකව ඒ ටික කරලා මගේ දරුවන්ට කවාපුවා මම පෝෂණය කරලා තියෙනවා. අන්න හිත දහමට අනුරූපව හිතා බල මේක සත්‍යවාදී නම් මගේ දරුවාට බොහෝ ඉහළ විද්‍යාලවලට යවන්න ඕ අද තියෙන නොයෙක් විශේෂ මෙවලම් වලින් උගන්වන්න මට හැකියාවක් නැහැ. මොකද මම බොහොම ධාර්මිකව ජීවත් වෙන කෙනෙක්. දේවතාවෙනි, සක්ක දෙවියන්දයන්ෙනි. ඔබ වහන්සේ හැබෑවටම ධම්මේන දාරං පෝසෙන්ති. ධාර්මිකව දරුවෝ පෝෂණය කරන සත්වයා, සිල්වත් මනුෂ්‍යයාට එහෙම නැත්නම් අහිංසක අපට පිහිට වෙනවා සත්‍යයේ පින් ගන්නවා සත්‍යයේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මගේ දරුවට ඉගෙන කියා ගන්න කටයුත්තෙන් ඉහළ ජයග්‍රහණයක් ළඟා කර දෙන්න ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේට බාරයි. හරියට ගන්න ඕනේ නැහැ. ඔබ වහන්සේට අපි දිවිහිමියෙන් ඔබ වහන්සේගේ සරණ පිහිටෙන් මේ දරුවට යහපතක් වුණත් නැතත් අපි මේ පිහිට පිළිසරණ පතාගෙන ධාර්මිකව ජීවත් වෙනව නෙවෙයි. නමුත් අතිරේක ලාභයක් වශයෙන් ඔබ වහන්සේ අපි වෙනවුන්ට පිහිට පිළිසරණ වුණොත් අපට තවත් හිත් පීඩාවක් ඇතුව ඉදිරියට ජීවිතේ ධාර්මිකව ගත කරන්න පුළුවන්. එසේ ධාර්මිකව ගත කරන ජීවිතය තුළ ඔබ වහන්සේලාට හැම විටක පින් දෙමින් අපේ නිවනත් අවබෝධ කරගන්න අපට ශක්තිය ලැබෙවි. අන්න බලන්න. දෙවියන්ට ඔබ කපුවෙක් ලව්ව කන්නලව් කරන එකනේ කරන්නේ. දැන් කපුවා යනවා කොටම කියන්නේ එකම වාක්‍යයනේ. ඉතින් කපුවෙක් ලව්ව කන්නලව් කරනවට වඩා නරකද? තමන්ගේ පුණ්‍ය ශක්තිය මනවින් තබාගෙන තමන්ම දෙවියන්ට කතා කරන්න පුළුවන්. ඔය කරුණ ටික කියන උත්තම ගිහියන්ටයි මාතරි රතාචාර්ය මම මේ උදේම නමස්කාර කරන්නේ. එහෙනම් දැන් අපට පැහැදිලි නේද? දේවතාවන්ගේ ආනුභාවය, දේවතාවන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ප්‍රාර්ථනා කිරීම බුදුදහමට අනනුකූල එකක්. එහෙම නැත්නම් නොගැලපෙන එකක්. බුදුදහමේ නැති එකක් එහෙම නෙමෙයි. එහෙම වුණා නම් අපි සමන්තාත් එක්ක බලසු කියන්නේ නැහැ. දේවතාවෝ හරි කැමති දේවතාවන්ට අපි රැඳී සිටින්නට සැලසුම ලබන්නට උවමනා කරන කුටියක් අපතුල සකස් කරලා දෙන්න. ඉතින්
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හදමන්දිරය තුල ඉපදුණු ගුණ අතර අනුත්තර පුරුෂ ධම්ම සාගත තිබුණු ඉස්පතු වෙච්ච සාධක සොයා යන විට අපට පේනවා භාග්‍යතුන් වහන්සේ සමීපේට සක්‍ර දෙවියෝ පැමිණෙන හැටි. ඒ වගේම හතරවරන් දෙවියෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන හැටි. ඒ වගේම ඇතැම් තාවකශාලිකා එහෙම නැත්නම් ගිහි පින්නතුල ගැන බැලුවොත් උග්ග සිටුතුමා වැනි ඒ ශාලේ උග්ග සිටුතුමා වැනි නැත්තම් ගැන කල්පනා කළාම ඒ නැත්තන්ගේ ආශ්චර්ය අద్భుත කරුණුත් අපි ඉඩකට ලැබෙන වෙලාවට සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අනෙකුත් සාමාන්‍යයෙන් මාන්නාදික හැඟීමෙන් තමන් රහත්යයි යන පදනමේ පිහිටා හිටපු ඇත්තන්ට ඇත්තම දමනය කරගන්න ඇතැම් වෙලාවට දෙවියන් අතර පැවතුණු සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේ හා දේවතාවුන් අතර තියෙච්ච සම්බන්ධතාවයට හේතුපකාර වෙනවා. ඉන්නත් ඔබටත් මේ විදිහට අධ්‍යාත්මයට ලොකු බලයක් උපදව ගන්නත් පුළුවන්. මම මේ ඔබට මේ ටික කියාගෙන යන්නේ නියම හරි පිළිවෙත් මගේ යන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා පින්වත්නි. දැන් පින්නත් ඔබට මම ඊයේ සතියේ පොරොන්දු වුණා බුදුරජාණන් වහන්සේ මේ තුන්බෑ තැටලෙන් දමනය කළ ආකාරය පිළිබඳව කරුණු ටිකක් ඔබට දේශනා කරන්නට ඕන කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි උරුවෙල් දනවට වැඩම කළා. එතකොට එහි පද්ද වගේ කුමාරවරු දමනය කරලා තමයි උරුවෙල් දනවට වැඩම කළේ කියලා ඔබ දන්නවා. එතකොට එහි ජටා දරපු බොහොම සුප්‍රසිද්ධ විශාල ශිෂ්‍ය පිරිස සහිතව හිටපු සහෝදරයෝ තුන්දෙනෙක් හිටියා. ඒ තුන්දෙනාම කාශ්‍යප ගෝත්‍රයට ඇතුළු නිසා ඒගොල්ලන්ගේ පොදු නම කාශ්‍යප. අතිරික්ත නම් තුනක් තියෙනවා උරුවෙල කාශ්‍යප. දැන් එයින් උරුවෙල කාශ්‍යප ළඟ හිටියා 1500ක්. ඒ කියන්නේ එයාගේ ශිෂ්‍යයෝ. එතකොට නදී කාශ්‍යප ළඟ හිටියා 300ක්. එතකොට කීයද 800ක්. එතකොට ගයා කාශ්‍යප ළඟ හිටියා 200ක්. එතකොට කීයද 1000ක්. දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලාම වැඩමවන්නේ උරුවෙල කාශ්‍යප ඉන්න තැනටයි. උරුවෙල කාශ්‍යප ළඟට ගිහිල්ලා අහනවා. දැන් උරුවෙල කාශ්‍යපට හැබැයි වූ ධර්මය අවබෝධ කෙරුවොත් එයාලම විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. එතකොට මේ විද්‍යාවෙන් විශාල පිරිසක් ගලවා ගැනීමට පුළුවන්කම ලැබෙනවා නේද කියන කාරුණික අදහසක්. ඒ වගේම යම් කිසි කෙනෙක් යම් තවුස් ජීවිතයකට හරි ඇතුළු වෙන්නේ පිටත් ඒ කාලේ වෙනකොට. ඒත් අන්නේ ඊට වඩා එහා සම්මාදිට්ඨියක් ලැබිච්ච නැති නිසා යමක් සම්මාදිට්ඨියයි කියලා කිව්වද ඒ සම්මාදිට්ඨියයි කියලා පිළිගත්තද තමයි බහුතරයක් එතෙන්ද පිරිස ඇදී යන ගතියක් තියෙනවා. දැන් මේගොල්ලෝ යම් කිසි සත්‍ය සෑයන ගමනක නිත වෙච්ච පිරිසක්. අපි ඒගොල්ලෝ විද්‍යා දෘෂ්ටිකේ එහෙම මේ පිළිගන්න හොඳ නැහැ. ඒගොල්ලෝ යම්සි ආකාරයකට සත්‍ය තේරුම් ගන්නට වෑයම් කරපු පිරිසක්. දැන් උරුවෙල් කාශ්‍යප වලට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් හැටියට බලන්න භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නිහතමානීද කියලා. දැන් වෙනත් ශාස්ත්‍රවලට ළඟට මේ ගියේ. ගිහලා කාශ්‍යපය මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මොකද්ද ඔබට මගෙන් කරන්න තියෙන උදව්ව? මේ ඔබතුමාට බරක් නැත්තම් මට එක රාත්‍රියක් මේ ගිනිහල්ගේ වාසය කරන්න පුළුවන්ද? දානමාන හතර තැන කියලා අපි හිතමුකෝ. ආහාර පාන උයල් කියන තැන කියලා හිතමුකෝ අපි. ඒ ගිනිහල්ගේ අපට මට ඉන්න පුළුවන් එක රාත්‍රියක්. හැබැයි ඒ කාශ්‍යප බුදුහාමුදුරුවෝ අවතන්නේ මහා මහාන කියලා. ලොකු භික්ෂුව කියනවා එක වගේ අදහසක්. ලොකු ආමුදුරුවෝ කියනවා කිව්වද? ලොකු ආමුදුරුවනේ. මොකද ඒ වෙනකොටත් යම්කිසි ශ්‍රමණ සම්ප්‍රදායන් ඉන්දියාවේ තිබුණා. ඒ අතරත ප්‍රධානීක් බව කාශ්‍යපට වැටහුණා එන්නේ. ඒ නිසා ලොකු ආමුදුරුවනේ මට නම් බරක් නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මේ හරිම දරුණු විස කියන බෝර විස කියන නපුරුම නාගරාජයෙක් ඉන්නවා මේ ගියන්ගේ. අන්න ඒකයි ප්‍රශ්නේ. මොකද එයා ඒකාන්තයෙන් එයාගේ අංගකට වඩා ඉහළින් ඉන්න කෙනෙකු ඕන කෙනෙකුට ලොකු නපුරක් කරන්න පුළුවන් මහා පුදුම මේ තේජාන්විත කෙනෙක් එදාගේ. එහෙමද? කමක් නැහැ. ඒ වුණාට මට ඉඩ දෙන්නකෝ. ආයෙත් කියනවා අර විදිහට කාශ්‍යප. අනේ මම කැමති නැහැ. මොකද මේ නාගයා හරි නපුරුයි. ආයෙත් කියන තුන්වෙනි වතාවට නෑ මට ඉන්න දෙන්නකෝ. මම මොකක් කරුණොත් බලා ගන්න. ඒක ඔබතුමාට වගේ මම බාර දෙන්නේ නැහැ. මට හිතෙනවා කාශ්‍යප මට නාගරාජයා හිතා කරගෙන ගන්නයි කියලා. ඔබ මට ඉන්න දෙන්නකෝ. හොඳයි එහෙනම් ඔබතුමා කැමති විදිහකට වාසය කරන්න කියලා. උරුවෙල කාශ්‍යප තථාගතයන් වහන්සේට ගිනිහල්ගේ පෙන්නනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ගිනිහල්ගේට ඇතුළු වෙලා තන අතුරලා ඒ වැඩේ. එතකොට නාගරාජයා කල්පනා කරනවා යකඩෝ කවුරුවත් මගේ අවසරයක් නැතුව මට පූජාවක් කරන්න නැතුව කවුරුත් මේකට ඇතුළු වෙන්නේ නැහැ. කවුද ඔයගොල්ලෝ මේ කිසි කරුසරුවක් නැතුව මගේ භවරට ඇතුළු වෙලා ඉන්නේ. මගේ නවාතැන් ලැබෙන්නේ. එහෙම වෙනවට පින්නත් දැන් අපි හිතමුකෝ දැන් කෙවල් ඔබට අත්දැකීම් ඇති නේද? දැන් සමහර ඔබ ආදරෙන් හදන බල්ලෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වායසෙක ඉන්න සමහර වෙලාවට අලුත් බල්ලෝ පැටවු ගෙනව ගෙන්නට. නැත්නම් සමහරට පුංචි ළමයි අඬලා ඉන්න නිසා පූස් පැටවු ගෙනනවා. ඒකට ගේනේ මුල්ම වෙලාවේ පුරාගෙන මේක මගේ නවාතැන කවුද ඔයගොල්ලෝ මගේ නවාතැන දෙන්නේ කියලා බල්ලෝ රණ්ඩු කරන හැටි බලන්න. පූස් රණ්ඩු කරන හැටි බලන්න.
ඉතින් ඒ වගේ සමහර දරුවෝත් ඉන්නවනේ එහෙම නේද? වෙලකාගේ හැරි දරුවෙකුට වැඩියෙන් අම්මා තාත්තා ආදරය කළොත් හෝ එහෙම නැත්නම් ලොකු පුතා ලොකු දුවට අපි හිතමුකෝ අවුරුදු 3යි කියලා. ආයෙත් දරුවෙක් ලැබිලා දරුවා ගෙදරට ගේනකොට ලොකු පුතා ටිකක් ලෝරස්නා ගතියකින් ඉන්නවන් ටික දවසක් යනකම් පස්සේ එයා තමයි වැඩියෙන්ම ආදරය කරන්නේ. ඒ වගේ තමන්ගේ නවාතරයට තමන්ට හිමි ආදරයට තව කෙනෙකු ලං වෙනවා කියලා දැනුණොත් ලොකු කෝපයක් ද්වේෂයක් එනවනේ පින්නත් ඒවා ඔබේ ජීවිතවලට අත්දැකීම් ඇතිනේ. ඉතින් ඒ වගේ අත්දැකීම් ලැබෙන වෙලාවට මේ වගේ ධර්මයේ හිතේ තියාගෙන එකක් නෙහි කරන්න ඕන. ඔව් අර නාගරාජයේ ඉන්න තැනවල මගේ ඉතින් ඒ වගේ දැන් නාරජුරුවන් හරියට කිපුණා හැබැයි. කිපිලා බුදුහාමුදුරුවෝ පළව හරින්න විසඳුමක් පිට කළා. තථාගතයන් වහන්සේ ඊටත් වඩා ප්‍රබල විසඳුමක් පිට කළා. එතකොට ඔන්න තථාගතයන් වහන්සේ පළමු පියවරෙන් පටන් ගත්තේ මොකද්ද මේ යම් යම් ඍද්ධි ප්‍රතිහාරය පාන්නේ. ඇයි ඍද්ධි ප්‍රතිහාරය පාන්නේ? නාගය දමනය කරන්නේ. ඇයි නාගය දමනය කරන්නේ? නාගය දමනය කිරීමේ අත්දැකීම ලබා ගන්න උරුවෙල කාශ්‍යප ඒකාන්තයෙන් දමනය වෙන්න පුළුවන්. උරුවෙල කාශ්‍යප දමනය වෙනවා කියන්නේ 500ක් ශ්‍රාවකුරුස දමනය වෙනවා කියන එකයි. ලොකු අයියා යම් කිසි ධර්ම මාර්ගයකට පැමුණා කියලා දැනුණාම දෙවනි මල්ලි ඒකාන්තයෙන් ඒ ධර්ම මාර්ගයට නඹුරු වෙන්න ඉඩ තියෙනවා. එතකොට එයාගේ පිරිසත් අපි කිව්වා 300යි. ඊළඟට අයියලා දෙන්නම ධර්ම මාර්ගයට පිරිසුනා නේද කියන එක යම් ආකාරයකට සැලවුණොත් දැනුණොත් තුන්වෙනි සහෝදරයාට ඇතුළු වෙන්න පුළුවන්. එයාගේ පිරිසත් 200යි. හැබැයි ඔක්කොම පින්නත් එකට බොණු වෙලා තියෙන්නේ යම් කිසි නිර්වාණගාමී මාර්ගයකට පිළිපැදීම සඳහා නැත්නම් අතුරු වීම සඳහා අවශ්‍ය හේතු කුසල් තියෙන හොඳ ශාස්ත්‍රෝරේ ලැබෙන තුරු තමයි මේ අය මේ යම් කිසි තැනක යම් කිසි ධර්මක යම් කිසි ශාස්ත්‍රෝරේ කොට බොණු වෙලා ඉන්නේ. ඒ බඳු බොණුවක් වෙනස් කරන එක ඇත්තට අපහසු නෑ පින්නත්. හැබැයි කරුණාව, හැබැයි දයාව, හැබැයි මෛත්‍රිය, හැබැයි අනුකම්පාව සහ පරසිත දන්නා නුවණ, ඒකේ පරසිත වල තියෙන පුණ්‍ය ශක්තිය, පුණ්‍ය මහිමය දන්නා නුවණ ඇති කෙනෙකුට මුණ ගැහුණොත් ඒ ඇත්තන්ට ඉතා ඉක්මනින් ධර්ම අවබෝධය ලබා දෙන්න පුළුවන්. දැන් ඔන්න තථාගතයන් වහන්සේ නිකුත් කරපු ඒ මහත් දුමින් නාගරාජයට පීඩාවක් වුණා මිසක් භාග්‍යතුන් වහන්සේට පීඩාවක් වුණේ නැහැ. දැන් දුමින් පීඩා කරන්න බැරි වුණාම ගින්දරක් පිට කරා. දැන් පින්නත් ඔබට මතක් වෙනවා නේද මේ වගේම කතාවක්. මොකද්ද? ඉලීස සිටුවරයා දමනය කරන්න මොගලන් මහරහතන් ගලිත් ඔය ටික. අර නාගරාජයා දුම් පිට කරලා බැරි වෙච්ච තැන කල්පනා කරලා නෑ මං ගිනි පිට කරලා බලන්න ඕන. එතකොට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා ගින්දර පිට කරනකොට භාග්‍යතුන් වහන්සේ ඊට වඩා වේගෙන් ඉද්ධි ප්‍රාතිහාරයක් කරා. මොකද්ද? තවත් තද ගින්නක් නිකුත් කළා. ඒ ගින්නෙන් නාගරාජයා පීඩාවටපත් වුණා. දැන් දෙදෙනාම ගිනි පිට කරනකොට මේ මුළු මහත් අර ගිනිහරේ ඒව විශාල ගිනි ජාලාවකින් ඇවිල්ලා බව බාහිර ඉන්න අයට පේනවා. ඒ ගිනි ජාලා දෙකයිනේ. තවසෝ කල්පනා කරනවානේ අර ලස්සන භික්ෂුව නැත්නම් ලස්සන පැවිද්ද මේ නාගරාජයා විසින් මරනවා. ඒගොල්ලෝ එළියේ ඉඳගෙන කතා කරගෙන ඉන්නවා. ඉතින් ටිකක් වෙලාවකට ඔන්න ගින්න නිවිලා ගියා. තථාගතයන් වහන්සේගේ ඉද්ධි බලයේ අර නාරජ්‍යරුවන්ගේ තේජස යට කරලා එයා දමනය කරලා පාත්‍රෙහි ඇතුළු කරගත්තා. ධර්මවන්තර පාත්‍රය. දැන් පහුවදා කාශ්‍යපේනෝ ඒ ඉන්නේ අර ආදාහන කරන්න බලාගෙනමයි. ඊතුරු අලුටි කොත් තියනද කියලා බලන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ ශ්‍රවණක් ගන්න බුදුරසින් විහිදී බබලමින් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ පැත්තකින් පාත්‍රෙත් තියෙනවා. කාශ්‍යප ඔබ ඊ කිව්වා නේද මේ නාගරාජයෙක් ඉන්නවා කියලා ඊටාම දරුණු. ඒ නාගරාජයා ගාමිනි කොහොමදරෝනේ යා. එතකොට කියනවා එයාද? එයා තමයි මෙන්න මේ පාත්‍රේ ඉන්නේ කියලා පාත්‍රේ පෙන්නනවා. කාශ්‍යපෙට හිතෙනවා මෙයා මේ නාගයන් දමනය කිරීම නම් දක්ෂ ඇති. හැබැයි මේ ඒකට දක්ෂ වුණාට මෙයාට රහත් බවක් නැහැ. තව බලන්න ඕන දැන් මානේ තව සංසිඳුන්නේ නැහැ. මෙච්චර ඉති ප්‍රාතිහාරයක් පාලා. හැබැයි කාශ්‍යපෙට පුළුවන් කොහොමද තිබුණේ නැහැ කවදාවත් ඒක ඉති ප්‍රාතිහාරයක් පාන්න. තරක් නැහැ භාග්‍යතුන් වහන්සේ දැන් ඒ අදහස හිතට දීලා තව ටික දවසකින් පස්සේ උරුවෙල කාශ්‍යපයන්ගේ අසපුව සමීපේ පොඩි වනාන්තරයක වැඩි. දැන් අර මම ඔබට ඔගේ ධර්මදේශනාවේදී කිව්වනේ දේවතාවන්ගේ පැමිණීම ගැන කතා කරන්න ඕන කියලා. එතකොට රාත්‍රී කාලේ සතර පැත්තෙන්ම සතර දිගට අධිපති දෝඩ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රෝණ දේවතාවෝ නැත්නම් පජාපති වේසවන ආදී දේවතාවෝ කියලා අපි කියමු. හතරවරන් දෙවිවරු කියලා අපි කියමු. ඒ හතරවරන් දෙවිවරු භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා මහා ගිනි කඳන් හතරක් වගේ ගිනි සෙමින් හතර දිගින් මේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ මේ දේවතාවෝ ආවේ. මේ උරුවෙල කාශ්‍යපය දකින්නවා දෙවියෝ බුදුහාමුදුරුවෝ ළඟට පැමිණලා ඉන්නවා. කවුදා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මහාමාන නැත්නම් ලොකු ආම්දුරනේ අර ඊයේ රෑ මුළු මහත් වනයේම ආලෝකමත් කරමින් ඔබ වහන්සේ වෙත පැමිණ සිටියේ කවුද? ඒ ආවේ හතරවරන් දෙවිවරු මගෙන් බණ අහන්න ආවා. හතරවරන් දෙවිවරු මගෙන් බණ අහන්න ආවා. පින්වත්නි මා දන්න
දැනට අවුරුදු 40කට විතර උඩදී. ඔගේ මතක හැටියට. වේගිරි කන්ද කියලා එකක් තියෙනවා උඩුනුවර. ඒ වැඩ හිටියා භාවනා යෝගී විදේශී ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ උතුර අපි අපිට අවුරුදු 20ක විතර වයස අපි උන්වහන්සේ දකින්න බලන්න යන්නේ හරි ප්‍රියමනාපෝ හරි ආශාවෙන්. පිපැවිදිච්ච පන්සල් ආශ්‍රය තමයි තිබුණේ. ඉතින් උන්වහන්සේ ඊයේ රාත්‍රියේ ඔබ වහන්සේලා පැමිණෙන බව මට කෙනෙක් සැලකලා. අපි කල්පනා කරනවා කවුද ඊයේ රාත්‍රියේ පණිවිඩ අරගෙන මෙහි ආවේ අපි එන බව. ඔබ වහන්සේලා මේ දානෙත් හදාගෙන ආවා නේද? අපි එතකොට දානෙත් ඔක්කොම අපේ බෑග් වල තිබුණේ දානෙ ගෙනියන බව කිව්වෙත් නැහැ. ඔබ වහන්සේලා දානෙට මෙන්න මේවා හදන්න ඕනේ කියලා තීරණය කරගෙන හිටියා නේද? ඒවම නේද ඔය හදාගෙන වැඩම කළේ. දැන් මේ එකක්වත් මොනවද දන්නේ? දැනතරට උන්වහන්සේට මේක කියන්න පුළුවන්. වෙනත්දී භාවනා යෝගීව ඉහළ මට්ටමට හිත දියුණු කරගත්තු කෙනෙක්. එතකොට අපි අහුව වහන්සේ මේ පණිවිඩය කිව්වේ කවුද? ඒ පණිවිඩය කිව්වේ හැමදාමත් මට දෙයක් ඔබ වහන්සේලා නැවත ආපු නිදායි මම මේ කියන්නේ කියලා උන්වහන්සේ කිව්වකට මතකයි. ඒ වගේ සිද්ධි ඒක ඇත්තද කියන එක බොහෝ බණපොතින් පසුව පරිශීලනය කරද්දී අපට වැටහුණා පින්වත්නි. ඇත්තයි. දැන් පින්වත් බණ භාවනා කරන ගිහි දායක මහත්තුරු ගැන මම අහලා තියෙනවා, දායිකාව ගැන අහලා තියෙනවා. නැත්නම් ස්වාමීන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, නැත්නම් මෙහෙණින් වහන්සේලා ගැන උන්වහන්සේලා අපි එක්ක නොඑක ආකාර සාකච්ඡා කරන වෙලාවල් තියෙනවා. ඉතින් උන්වහන්සේලා කියනවා සමහර දේවල් මධ්‍යම රාත්‍රියේ උන්වහන්සේලා ගාවට දේවතාවෝ වඩිනවා. සමහර දේවතාවෝ සමහර ප්‍රශ්න අහනවා. සමහර දේවතාවෝ තමන් වහන්සේලාට මනසේ ඇතිවෙච්ච යම් ප්‍රශ්න තියෙන ඒවාට පිළිතුරු කියලා යනවා. පින්නත් ඔබටත් ඒ වගේ අනන්ත ප්‍රමාණ සමහර දේවතා ආලෝක වශයෙන්ම නොෙන්නටත් පුළුවන්. දේවතාවුන් වශයෙන් දෙන්නටත් පුළුවන්. මට මේකේ ඥාතින්ගේ විලාසයෙන් ඔබට පේන්න පුළුවන්. සමහරට පේන්නේ ඔබට ඉෂ්ට ආරක්ෂා සලසන දේවතාවෙක් වෙන්නත් පුළුවන්. ඒ දේවතාවෝ ඇවිල්ලා ඔබට යම්කිසි මොදුරක් අරගෙන පොන්නේ කියලා ඒක පෙන්වන්න කරන අවස්ථාවක්. මේක තමයි. ඒක තමයි කාර්යයක් කියන ඔබ දුරකථන මොහොත පරිලයිව සමහරවිට ඉන්නේ ඒ වගේ දෙයක් වෙනවා දෙයක් වෙනවා කියලා කියනවා. අපිට මතකයි. දැන් අර ආත්ම අහනවා. අනේ අපරමණන් දෙවියෝ රෝධින බුදුහාමුදුරුවෝ ගාව ධම්මහාන්න කියන පුළුවන්. දේවතාවන්ව රාතමාන් දිවදින අනුගමනය බෑ. අපි හිතන්නේ පාස්සිය හිතන්නේ. හැබැයි හරියනේ හරියට රාතමාන් වලට ප්‍රෝදේවතාව මේකදාව දෙන්නේ ඉන්න මන්දාව. අපි හිතන්නේ සාහකාරකම්. ඒකදාව දෙන්නේ ඉන්න මන්දාව. ඒ නිසා අපරමණ මනෝලේ රහත් නේ. බුදුහාමුදුරුවෝ ගාවට මේ මහත්මයා අතරවන්නේ වෙනවා. ඒක මනෝලේ රහත් නේ. ඉතින් නම් මේවත් නෙවෙයි අවස්ථා ගණනාවක් තව උඩට ඉදිරි දේශනාවකට පොදු කරන්න තියෙනවා. දැන් කවුරු දෙකයි උඩට මේ ඔබේ කාර්යය ගමනේ පිටට ප්‍රේමාන අතරින් ඉන්නවා. කාරණා නහයක් කරනවා හරියටම ලස්සනට කාර්යය. ආන්නේ ඉන්නේ ලොකු ප්‍රේමාව මාර්ගයක් කරනවා. ඒකම පින්නත් ඔබට මාතෘ අත ඔල කරන්නේ මේ ජීවිත ගොඩ සමාජල ගොඩ නේනවා. මේ දේශනාවකින් මම මාතෘ ගොඩ නේනවා. මේක වල බලන්න ජීවිතයේදී ශක්තිය මාතෘ ගොඩ නේනවා බලන්න මම ඉන්නත් ඔබට වුණා නම් ඒක පොඩ්ඩක් බලන්න සමහරවිට ඔබ කියනවා අපි හන්දේ කොහේ ගියත් කවදාවත් මේ බලන්නේ නුදුරක්. බලනවා අපහසුයි. ඉතින් ඒක වල ඔබගේ අන්තිම ගුණයක් තියෙනවා. ඒ ගුණේ ඔබට ශක්තියක් තියෙනවා. ඔබට උලන් හර්ධය ගන්න කරපු වෙලාවක ඔබට වෙනකෙන්නේ. ඉන්නත් ඔබේ යම් ශක්තියක් තියෙනවා කරන්නේ ඕනේ. අන්න ඔබේ හිතේ තියෙනවා. යක්තිකේ කුහුදා භාගතිකු සමාජික නාගරණය ලැබුණේ දැන් සාපාසීක ජාතින දීපමන්තා ගරන්නේ යන්නාසේ විසංගෝර දේශන් ජාති පරිශ්‍රය ආනත්තම් සම්පත්ත සම්පදා සම්පපාණියන් ආදී වශයෙන් ඔය හැම පිළිකකම තියෙනවා කියන්නේ මොළ ඒ පිළික තුළ තියෙන මහා ගුණ එකතු කරපු ගාතාව. ඔය මම කියපු ගාතාව හක්තියක් විතර බලන්න ඔබ දැනට පොඩි වෙනවා කියන පිළිස්පත හොයලා අරන් බලන්න හන්ද පිළිද. හන්ද පිළිද කියන්නේ නාගරාජේ තුළ හතර පිළිද මෛත්‍රී කරන හැටි කියන වටිනා දුක වේදනා. ඉතින් ඒ සූත්‍ර දේශනාව ඒ සූත්‍රය දිහා බලගෙන ඉවරයක් ඔකෙන් ටිකක් පොඩි ටිකක් කතා කරගෙන ඔබට බුදු ගුණයෙන් හෝ ඒ දහම් ගුණයෙන් හෝ නලවුනේ ඒ වැඩික පිළිස්තර ධර්ම සාර්ථකවෙන්නට ඉලි කරන්න පුළුවන් නම් ඔබට මේක අත්දකින්න පුළුවන්. ඉතින් මේව අත්දකින්න ඔබ තුළ ශක්තියක් තියෙනවා. සමහර අයගේ ශක්තිය තියෙනවා කියනවාත් මේ ඡාපේ දක්ෂ කරන්නේ විස අදින්න පුළුවන් විදිහේ දක්ෂතාවය. ඉතින් ඒ පිළිබඳව අපිට
ඊට වඩා කාරණා සාකච්ඡා කරන්න කාලය දෙන්නේ නැහැ. අද මම ඔබට සිහිපත් කළා වගේ අපේ සාසනික ජීවිතයට ඉමහත් ධෛර්යයක් ශක්තියක් ලබා දෙමින් මේ ධර්ම දේශනාවේදී පවා විශේෂ බරපතල කුටි 25000ක පූජා කළ දහම් පිළිකර වශයෙන් ශාසනික කටයුතු වලට ශක්තිය ලබා දෙන දායක පිරිසක් තමයි අද දවසේ දායකත්වයේ සපයන්නේ මේ ධර්ම දේශනාවට. භාගතුන් වහන්සේ අංක 15 සමෝධිනියති පදින්ති වීලස මෙත්සිරි පත්තිසේන මහත්මයා නාරිකා කුඹුදා කුමාරී කුෂාණී ගිනියන් අජිත් සුරවීර බෑරණවරුන් කේන් දර්ශන පහණි ඉමන්සා සයිලි නිවන් ගාමවරු මිත්‍රයන් දායකත්වයේ සපයන බව සඳහන් කොට තිබෙනවා. හිමාලි ශ්‍රියංකා කල්පාන ආදරණීය මෑණියන්ගේ තවන කිසිම වේදන දවස් පූර්ණ පින්කම කීපත් කරමින් තමයි දෙව්දාර පින්කම සිද්ධ කරන්නේ. ඉතින් සංසාරගත ජීවිතය අතීත කුසල දුල්පාටේ පොසින පීඩාවක් නැන්නේ මේ භවයේ අවස්ථාවේ කල්පනාව කොහොම වුණත් සතර වසන තුරු නිවන් දක්න තුරු දෙකතු කරුණා ආභාවික පන්තවන සඳහා එක්තෙන් ඉඳීම සිදුනවද සඳහා අපේ ජීවිතය පත් කළ මගේ දෝෂෙ මගේ ලබාගත් මගේ නෑනගේ අවසන් හොස්ත නිවිලියා ජීවි අගත්තා කියලා කරනවා. ඉතින් නිවිතු මහා පුණ්‍ය ශක්තියන්ගා ආනිසංසය ඉන්නේ වගේම ආදරණීය පස්සේ පාස්සේ ඔයාට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නට උත්තර ආශිර්වාද කරන්න කරනවා ධර්මාවෝධය ප්‍රාර්ථනා කරනවා. ඔබේ මත සියලු දැනෙන්නේ මානසිකව නිරෝධී ජීවිතයකට උතුම් චතුරාර්ය සත්‍ය අනුගමනය කරගෙන අතිලියාවේ සත්‍යඥාන ප්‍රබෝධන කරනකොට මේ නිරාවේ බලන්නේ ඉන්නාසේ මහා මහලා ඒක ඉඳවා ගන්නා උත්පත්ති ආශිර්වාද කරනවා. ඔබේම මෙවර අපේ සාමාන්‍ය විභාගයකට ශිෂ්‍ය විභාගයට කෙනෙක් සිටින ආන්වි ඉමන්සා අයිමි යංගා කියන දීවරුන් සෙට්ටි වගේ සියලුම පිළිකාරෝගී කොරෝනා වදුන් පීඩාවෙන් හැමත ඒ දිනේ පැටෝන් හැමත එක්ස්ට්‍රා කිරීමයි අපේ දායක දායක දරුවන්ගේ බලාපොරොත්තුව. ඒ හැම දෙයක්ම ඒ උතුම් ගුණ සම්පත්තියට මේ උතුම් ධර්ම දේශනාව දහම් ඖෂධයක් බවට පත් වෙලා සුවේ සෑදී වාසන වේවා. ධර්මයේ ඔබ දීර්ඝායුෂාන ලැබුණීගේ සත්පුරුෂ පරම්පරාවක සකල ජාතීන්ගේ පිනක් අත්පොතේ සිත්පත්වල සුවපත් වේවා. නිවන් පත් වෙන ගමනට උපකාරයක් වේවා. බුදු පාමුලේ ලැබෙන පාරමිතා වේවා. සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ ආස්තං සත්‍යාති බුම්මාචා දේවානාථා මහිත්‍තිකා පුඤ්ඤන්ත අනුමෝදිත්වා සුරංගස්සං සම්මා සම්බුද්ධ ශාසනං සිරංගස්සං සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ ශාසනං මනුෂ්‍ය ජීවිතයේ ගෙවිලා යාවි අවසාන වශයෙන් අපට ඉතිරිවන දේවල් ගෙනියන්නට දෙයක් නැති එක නිසා අපි හිතුනේ කාලය ගන්න එපා. තව කාලෙ තියෙනවා කියලා සහ වැරදිත් සොයසොය ඉන්න එපා. අපි ඉක්මනින් මේ සඳහා යොමු වෙන්න ඕන. මේ දේශනාව අගින්නකොට දැනුම දෙයක් තමයි අපි යම් තීරණ ඉදිරිපත් කරනවා. අපිට කිසිම අත්දැකීමක් නැති විෂයන් සම්බන්ධව අපිට කිසිම අත්දැකීමක් ලැබිච්ච නැති අවස්ථාවන් සම්බන්ධව. හැබැයි ඒක පොතේ ප්‍රායෝගිකද කියලා අවස්ථාවකුත් මේ දේශනාව අනුසාරයෙන් අපට උදාපත් වුණා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන කෙරෙමින් බොහොම ගෞරවයෙන් අවවාදයක් අපේ නායක හමුදුරන්වහන්සේ ඒකවලේ ආලෝක නායක හමුදුරන්වහන්සේ මේ සිතින් ගෞරවයෙන් පිළිගනු ලබන ධර්ම සාකච්ඡාවකින් අවසරයක් දෙනවා. මට දේශනාව තුළ අවසාන හරියට එනකොට අර උඩුවේල කාශ්‍යපයන් බුදුරජාණන් වහන්සේ කැවූ ආකාරය ගැන අමුත්තක් දෙනවා. දැන් උරුවෙල කාශ්‍යප හැම විටම හිතන්නේ මම තමයි හරි මම තමයි ඉහළ කියලා. අදත් අපේ ආමතුනේ මම හිතනවා මේ තත්ත්වය සමාජයේ තියෙනවා. කියන අතරක් තිබෙනවා. වික්ෂුන් වහන්සේලා අතර හිත වෙලාවට මතු වෙනවා. මේක කාණියක් නිසා වෙන සාකච්ඡාවට ප්‍රවේශයක් දෙමින් ලබා ගන්න ඕන කියලා මම හිතනවා. මොකද අපි හිතුවොත් එහෙම අපි තමයි දන්නේ අනිත් සියලු දෙනා දන්නේ නැහැ. මම තමයි දන්නේ ස්වාමීන් වහන්සේ. මට උපදේශයක්වත් දෙන්න සුදුසු ස්වාමීන් වහන්සේලා නැහැ. අපේ හාමුදුරුවෝ තමයි දන්නේ. අපේ හාමුදුරුවෝ මේ පිළිබඳව උන්වහන්සේගේ තිබෙන දැනුම ඒක උන්වහන්සේගේ විනයවත් භාවය ඒක තමයි ඉහළම. එහෙම කියලා ඒ අනිත් අය පහත් කොට තමන් උසස් කොට තමන්ගේ ස්වාමීන් වහන්සේ උසස් කොට ඇසිරෙන අවස්ථා තිබෙනවා. ඒ වෙලාවට ඒ අනිත් අස වික්ෂුන් වහන්සේ එහෙම නැහැ. හැබැයි දායක ශ්‍රාවකයෝ එන්නේ අපේ ස්වාමීන් වහන්සේ තමයි හරිම හරි අනතුරක් මේ රටේ කරගෙන තිබෙන්නේ. ඒ කියන්නේ අපිට නොදැනුවත්වම මෝහය, මෝඩකම නැත්නම් මූලාව අපේ හිතේ ඇවිල්ලා මේ උසාවිහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි උසස්ම. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ උසස්ම. උන්වහන්සේගේ මඟ ගියලා නිවුණු ස්වාමීන් වහන්සේ තමයි උසස්ම. මේ ත්‍රිවිධ රත්නයේ උසස් භාවය දරනකොට අපි කටයුතු කළොත් එහෙම මේ මූලාවෙන් තේරෙන්න පුළුවන්කමක් තියෙනවා.
පින්නති ඔබ හැම දිනකටම තුනුරුවන්ගේ අසීමිත ගුණ වර්ෂාවේ පෙනෙන්නට හැම විටකම අවකාශ සැලසේවා. එසේ පෙනීමෙන් ඇතිවන හදගිනි කයගිනි බාහිර ගිනි අභ්‍යන්තර ගිනි යන්නම සංසිඳුවා ගන්නට නිබඳ ශක්තිය ලැබේවා කියයි මා ප්‍රධාන වශයෙන් ප්‍රාර්ථනා කරා. මගේ තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා අන් අය පහරයි කියලා කොයි වෙලාවක හිතුවේ නැති කෙනෙක්. අන් අයගේ ගුණයන් වශයෙන් අගය කරගෙන. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ කියන සුවිශේෂී විශේෂ ලක්ෂණ. ඔගේම ඇතම් අගුණයන් එනමින් දැකලා මේ අගුණයකුලින් කවදාවත් ගුණයේ උපරිම මට්ටමට යන්නට බෑ නේද කියන අදහස ඉතරගත කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ වල අපි බලමින් අර විවරණය කළ යුත්තේ දැන් පිට මතකයි ආලාර කාලාම නැත්නම් පංචවග්ගයේ තවුසෝ ආලාර කාලාම උත්තකරම් වාග්ගෝරෙන් තාපසුරංග මුලින් පුහුණුවන. නමුත් උන්වහන්සේ කල්පනා කළා කිං සත්‍ය ගවේෂි කිං කුසල ගවේෂි. මම හොයන ගවේෂණය කරන කුසලය මේක නෙවෙයි. මම ගවේෂණය කරන සත්‍යත් මේක නෙවෙයි. හැබැයි මේ අය හිතන්නේ ඒක තමයි උපරිම සත්‍ය කියන්නේ. ඒ නිසා තමයි ආලාර කාලාමද උත්තර පුත්‍ර යෝජනා කළේ දැන් ඔබ පංචාභික්ෂ අසතමවත් උපදව ගන්නතර අපි උපදවගෙන කොහොම කියන යෝජනාවක් කළා. භාගතුනාගේ නෑ පාරක. අන්නේතර භාගතුනාත් දැනගත්තා නෑ මීට වඩා හුඟක් තව ඔබට ඉදිරියට යන්න කියලා. ඒ ලාභ සත්කාර ළඟ යවතුන්නේ නැහැ. නෑ නෑ. දැන් නැත්නම් නායකත්වය ලබා දෙන්නට කැමති කිව්වහම කොච්චර කැමති වෙනවද සාමාන්‍ය කෙනෙක් නෑ. මේ මුළු ආයතනෙම ඔබට බාර දෙන්නයි මම සූදානම් කිව්වොත් එහෙම ඒක බලා ගන්නවා කොච්චර ආසයි කියලා කෙනෙක්. ඒකට මොකද අමාව මොකොන්නත් නිකම්ම නිකන් උත්තර කරන්න වෙනවනේ. ඒ වගේ දැන් මේ නැත්තම් තම පිළිබඳ යම්කිසි අධිතක්ෂේරුවක ඉන්න බව. එහෙත් ඒක අවතක්ෂේරුවක් මම භගවතුන් වහන්සේගේ නුවණින් පරීක්ෂා කරලා බලනවා. බෝසත් නුවණ. කල්පනා කළා උන්වහන්සේ සත්‍ය සොයාගෙන යනවා. ඒ ගිහිල්ලා සත්‍ය සොයාගෙන වල ඉස්සරළම උන්වහන්සේට හමු වෙන්නේ කවුද පරිලෝකේ තවුසනේ. ඒ තවුස ළඟට එනකොට තවුසත් ඒ මාන්නෙම නිහි මේ උගල කාශ්‍යප ගාය කාශ්‍යප විතර නෙමෙයි. අන්න එනවා ගිහිල්ලා වැඩේ ආය තවුස වෙලා අපි ආපු මට්ටමට එයාට එන්න බෑ කීයටවත් එයා දුක් පිළලා බලුවා එයාට සැප විඳලා බලුවා එකක් හරියන්නේ නැහැ. අපි තමයි හරි කියන දෙකවලට ඇවිල්ලා හිටපු පත්‍රයක් තවුස හිටිය අද වගේ එදා. අද වගේම එදා හිටියේ. දැන් භාගතුන් වහන්සේ නංගිත්ම භාගතුන් වහන්සේගේ ධර්ම ප්‍රතිහාරය කියනෝනේ. ඒ ධර්ම ප්‍රතිහාරය වෙන උන්වහන්සේ වෙන කිසිම ප්‍රතිහාරයක් පැවෙන්නේ නැහැ. ධර්ම ප්‍රතිහාරයේ ශක්තිය කරන කොටගෙන අර ඇත්තන්ට අර ගිවිදගත්ත පිළිවෙලින් අපි වාඩි වෙන ආසනයක් කරපනෝම් රාජකීයෙක් නේ කියලා ඒක පිළිවිල්ල ලෝ ඒවා කියන්නේ කරකට බල ඒක කරමින් ඉතරහට ගිහිල්ලා උන්වහන්සේගේ තියෙන ඒ පැවිදි නලන් කට්ටල අහගෙන දෙපා දෝණය කරලා කලේ සියලු වතාවත් වල පවන්සන්න මට්ටමට දමනය කළා. පංචවග්ගී තවුසු අපි ඉතින් සාකච්ඡා කළා. ඒකෝල ඊළඟට අපට භාගතුන් වහන්සේට වඩා අපි ඉහළයි කියලා හිතාගත්ත පිරිස අතරේ හම්බෙච්ච කෙනෙක් දැන් මේ උරුවෙල කාශ්‍යප ඉතින් අර මහා මහණෙනි කිව්වේ පැවිදි සම්ප්‍රදායේ නැත්නම් ශ්‍රමණ සම්ප්‍රදායේ තවත් එක්කෙනෙක්. හැබැයි ඒක විශේෂ බව මෙයාට වැටහිච්ච නිසා මහා මහණෙනි කිව්වා. මම ඒකට අපට තේරෙන්න පාදිනේ ලොකෝමනේ කිව්වේ මේ මහා මහණෙනි කියන තැනින් ඉඳලා සියලු අවස්ථා දෙකයි දැන් කතා කරේ ඉතින් අපිට රාජ්‍යයේ කියනවා. එකම ඉරුදාකරන් පාවුදන්නේ. මේ අවස්ථා දෙකට මිත්‍ර ලොකු ප්‍රාතිහාරයක් කරලා තමන්ද බැරි ප්‍රාතිහාරයක් කරतात හිත පිළිගන්න කැමති උනේ නෑ. මම නෙමෙයි මේ නියම අරහතන් වහන්සේ තමයි මේ ඉන්නේ කියන එක තේරුම් ගන්නට පිළිගන්නට කැමති උනේ නෑ. දැන් අපි හම්බෙන්නේ ඔතන දැන් ඒකේ මෙහෙම අපිට හිතන්න බෑ. උරුවෙල කාශ්‍යප මේක වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. උරුවෙල කාශ්‍යප මේක වැඩි විමසිලිමත් නැත්නම් විමර්ශනශීලී. ඒ නිසා කිව් පමණින් ඇසූ පමණින් පිළිගන්න තරමටපත් උන්නේ නැහැ. තව ඒ සඳහා යමු වුණා කියලා යම් කෙනෙක් හිතුවොත් ඔව් ඇතැම් ශ්‍රාවකවරු එහෙම වෙලා තියෙනවා. දැන් භාගතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරපු විවිධ වූ දැන් සත්‍යක පරිවරයක් ගැන ලැබුවාම සත්‍යක බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡාවකට එනවා. මම අද බුදුහාමුදුරුවෝ පරද්දතොත් කියන විදාල පිළිසුත් එක්ක එන්නේ. ඒ ආවම බුදුරජාණන් වහන්සේ ආත්මවාදයේ පිළිබඳව තමයි ඉතලම අක්ත කියන වචනේ තමයි පටන් ගන්නේ. ආදී ඔබගේ නිරන්තරව ගමු. ඔව්. රූපයාත්මද වේදනාවාත්මද සංඥාවාත්මද සංකාරයාත්මද විඥානයාත්මද කියලා. ඉතින් මේ ආපු ප්‍රශ්නෙට භාගතුන් වහන්සේම එයා එහෙමයි කියනවා. ඔව් එහෙමයි මම පිළිගන්නවා ආත්මවාදී කියනවා. නෑ ඒක ආත්ම නෙමෙයි අනාත්මයි කියන එකට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. උත්තර දුන්නාම පළවෙනි සැරේ මෙයා ධර්මය අවබෝධ කරනවා.
නමුත් නැවත නැවතත් ප්‍රශ්න අහනවා. නැවත ප්‍රශ්න අහන දීර්ඝ සාකච්ඡාවකට මඟ පාද ගන්නවා. ප්‍රශ්න ගණනාවකට පිළිතුරු වශයෙන් වැරදි පිළිතුරු දීදී ඉදිරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මඥානයේ තුලින් කරන මේ දේශනාවට අමුකක් දීලා අන්තිමට කියන ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕනේ. මම ඔබ වහන්සේ පළවෙනිම වඩ කරපු දේශනාවෙන්ම මම ඔබ වහන්සේ කවුද කියලා තේරුම් ගත්තා. නමුත් මට ඔබ වහන්සේ තාර්කික දේශනා සාහිත්‍ය තාර්කික මේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය ඒකේ ඔබ වහන්සේ මතුරු හඬ ඒක නැවත අහන්න මගේ හිතේ ලොකු ප්‍රේමාවයක් තිබුණා ස්වාමීන් වහන්සේ. එහෙම නැතුව ඔබ වහන්සේ වෙහෙස කරවන්න මොන නැන්නේ කියලා හිතනවාට. නමුත් කමක් නැහැ වෙහෙස වුණා. මට ලොකු සතුටක් ලැබෙනවා ධර්මයෙන් කියලා හිතුවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒ නිසා මම ඔබ වහන්සේගේ මෙතෙක් වෙලා ඇහුවේ කියලා සත්‍ය අවබෝධ කරගත්ත ශක්තිය මොළදීම ලබාගත් බව ප්‍රකාශ කරනවා. ඒක උරුවෙල කාශ්‍යපත් ධර්මයේ අවබෝධ කර නොගත්ත නිසාමයි ඇත්තටම තමන් රහත් කියන තරේ හිටියේ. ඒ තමන් බුදුහාමුදුරුවෝ රහත් නොවේ කියලා හිතේ තවදුරටත් පරිශීලනය කරන්න ඕන නිසා නෙමෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා මෙයා ඉන්නේ ඊතරම්ම තද මිත්‍යාව. දැන් එතකොට සමහරවිට ඒ කාලයේ වන විට ඒ වගේ ප්‍රාතිහාර්යයන් තව තැනකත් තව කෙනෙකුට සිදු කරන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඔව් එහෙම තියෙන්න පුළුවන්. සමහරට ඒ හේතු නිසාත් මේ අත්දැකීම එන්නට ඉඩ තියෙනවා. නමුත් උරුවෙල කාශ්‍යප හිතාගෙන හිටියේ එයා තමයි ඉහළම මොකද මේ නාගයාගෙන් උවදුරක් තිබුණේ නැහැ උරුවෙල කාශ්‍යප. උරුවෙල කාශ්‍යපට උවදුරක් නොදුන්නේ මොකද මෙයා කුඩා කාලේ ඉඳන් හදාගත්තු සර්පෙක් නේ. ඒ හේතුව නිසා එයාගෙන් එයාට උවදුරක් නැහැ. ඔව් වෙනත් කෙනෙකුට එයාගෙන් උවදුරක් තියෙනවා. මොකද දැන් අපි හිතමු ගෙදර සමහර සත්තු ඉන්න සුරකෝ ඉන්නවා. ඒ ස්වාමියාට ළමයින්ට හරි ආදරේ. නමුත් ඒ ස්වාමියාලකට වෙන සතෙක් ආවත් වෙන ළමෙක් ආවත් අහපාගෙන කරවන්නේ. ඒ සමහර සුනක වර්ගම ඉන්නවා උපරිමම හීලෑගෙන එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට මොකද ඒක ගෙදර ඉතන හිතනවා නම් මං තමයි මෙයාට මම මෙයා දමනය කරගෙන ඉන්නේ කියලා හැමෝටම දමනය කරන්නේ එයාට හීලෑ කරගෙන ඉඳලා කන්න බොන්න ටික ලෙන්ගතු කරගත්තා. එහෙම තු උරුවෙල කාශ්‍යප තමන්ට එයා හිතන්නේ එයාගේ මට්ටමේ මමත් මේ නාගේ දමනය කරලා ඉඳි නිසා මෙයා දමනය කරන එක එතන වහනක දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ. නමුත් ඒනොත් බලන්න අර ඉස්සදුම පිට කළා එතකොට තව දුමක් පිට වුණා ඊළඟට නාගයා ඒකට කිපිලා තව දුරටත් ගිනි පිට කළා ඊට පස්සේ භාගතුන් ඊට වඩා ලොකු ගින්නක් පිට කළා මුළු ගේම ගිනි ගන්න දැවෙනවා පේනවා ගිනි හැල්ගේම එතකොට උරුවෙල කාශ්‍යප දුවලා ගිහින් මෙන්න මේ මුළු ගේම ගිනි ගන්න අපරාධය අර රස ශ්‍රමණය මේ නාගයා ඒක ඔය උදේට මම කිව්වා උතන් යන්නේ ඉස්සර ඒ වාගේ කියන්නේ ඔව් ඒක ඉදිරිපත් කරන්න බැරුණා වෙලාව නිසා මෙයා කියන උරුවෙල කාශ්‍යප මහ උජාරුවේ මම හැප්පිලා මේක දමනය කරගෙන ඉන්න මිසක් කිසි කෙනෙකුට බෑ ඕක කරන්න. එළිය ඕන්න බලනවා මගේ ඉර්ධි ප්‍රාතිහාර්යයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මට පුළුවන් දේ වෙන කාටවත් බෑ. ඒ නිසා එයා රහත් නෑ. දැන් ඉතින් මම ගියේ ඒ නිසානේ කියලානේ පහුද ආදාහනය කරන්න හිතාගෙන ගෙට ගියේ. ඒ යනකොට මේ බුදුහාමුදුර වැඩි. දැන් අපි අනිත් සාධක ටික කියගෙන යනකොට තව ලස්සන මේක වැටෙයි. කොච්චර ලස්සනද මේ දමනය පිළිවෙත කතා කරන්නේ. ඒ නිසා තමන් ඉහළයි කියලා තමන් ගන්නවා තමන් තමයි උපරිම මේකේ කර හැකි දේවල් හැමදේම කළ හැකි. අපේ ස්වාමීන් වහන්සේ තමයි දේවල් දන්නේ එහෙම කියලා හිතන එක හරි මෝඩකමක්. ඒකම ඉතින් ඒක මෙහෙම එකකුත් තියෙනවා. දැන් එහෙම නොදැනුවත්වම තමන් රහත්යේ හිතාගත්තොත් නොදැනුවත්වම තමන් මාර්ගඵලලාභීන් යයි තේරුම් ගත්තෝ ගිහියොත් ඉන්නවා පැවිදොත් ඉන්නවා. හරි කනගාටුදායකයි ඒ තත්ත්වය. ඒත් රහත් පදවී කරා යන උත්තමයෙකුගේ රහත් බව තුළ තියෙන්න ඕන කරන ආධ්‍යාත්මික ප්‍රඥා චක්ෂුෂයේ ස්වභාවය මොකක්ද කියලා ධර්මයෙන්වත් දැනගන්න නැතුව එයා යන්තම් හිත එකඟ වූ පමණි. ඒ වගේම යම් දැන් තමන් හිතන දේවල් ඒ විදිහට ඉෂ්ට වුණාම එයා හිතනවා දැන් මම හිත රහත් වෙලා තියෙන්නේ. මම හිතුවා යමක් ඒ විදිහට ඉෂ්ට වෙනවා. කියලා හිතාගත්තේ වැරදි කෝණයකින්. මොකද එහෙමත් තියෙන දැන් අපේ මනස තුළ යම්කිසි සමාධියකට හිත ගත්තට පස්සේ ඒක මිත්‍යා සමාධියක්. භාවිතන හොඳට අගය කරන්නේ නැහැ. නමුත් මේ මිත්‍යා සමාධියටපත් කරගත්තු හිතින් හිත එකඟ කරගැනීමේ ප්‍රතිඵල වශයෙන් ආවර්තනීය මායාවල් කියලා යම්කිසි තත්ත්වයක් ඉදා ಭಾರತෙත් ඒක තිබිලා තියෙනවා. එයාට ඕනම කෙනෙක් ආවර්තනය කරගන්න එහෙම නැත්නම් ගමනය කරගැනීමේ හැකියාව. එතකොට ඒ හැකියාව යම් කිසි කෙනෙකුට ලැබිලා එයා කියනවා නම් මම මොන කරන්නේ මේක හිතුවොත් දැන් මට මේක කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර කෙනෙකුට චිත්ත තරංග ප්‍රබල කරගැනීමෙන් හැන්දක් අතේ තියාගෙන හිතුවොත් මේ හැන්ද නැමෙන්න ඕන කියලා ඒ හැන්ද රවුමටම නවගන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතකොට ඒක චිත්ත තරංග වලින් ඇති වෙන සුවිශේෂී තාප ශක්තියකින් කරන දෙයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒක දිහා බලයින් හෝ ඒක කරන එක හිතනවා මම යම් මාර්ගඵලයක් කරලා තියෙන ඒකයි මට මේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එයා වටේ ඉන්න හිතනවා එයාට මොනවා හරි විශේෂ ආධ්‍යාත්මික බලයක් තියෙනවා නේද? නැත්නම් ඕක කරන්න බෑ ලේසි කෙනෙකුට. කියලා එයාගේ යාළුවන්වත් කියනවා. දැන් එයා හත්ලා තියෙන්නේ එයා නොයේ මුලාවන්ට. ඒ මුලාවන්ට වඩා හරි භයානක එක තමයි මේ දේශනා මුලාව. දේශනා මුලාව කියන්නේ
ත්‍රිපිටකයේ පිළිබඳව හොඳ මතකයක්, හොඳ දැනුමක්, හොඳ පදගැලපීමක් කරන්න පුළුවන් කෙනෙකුට. ඒ දේශන හසුරු කුසලතාවේ භාෂාව හැදෙනවීමේ කුසලතාවය මූලික කරගෙන දැනුමත් ඉදිරිපත් කිරීමේ தත්ත්වය පදනම් කරගෙන කෙනෙක් හිතනවා ආවලා නම් රාහත් වෙලා ඉන්නේ. ඒකයි දෙකක් නැහැ. ඕනනම් මේ දේශනේ අහලා බලන්න අපටත් දෙන හැම දේශන අහන්න. රාතන් ආන්දර. ඇත්තම අපිත් සමහර ස්වාමීන් වහන්සේ දකින්නවා එහෙම. දැනුමෙන් හරිම ත්‍රිපිටකයේ පිළිබඳව පරිපූර්ණ වූ දැනුමක් තිබෙනවා. සහ ඒ දේශනා කරන අවස්ථාවක් අපි දකිනවා. එතකොට ඇයි එවැනි තත්ත්වයකටපත් වෙලා තහම් අවබෝධය නැත්නම් මාර්ගඵල ලබන්නට හැකියාවක් නොලැබිලා තිබෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔව් මෙහෙම තියෙනවානේ. දැනුම දැකීම. ප්‍රඥාව කියන්නේ පියවර තුනක්. දැනීම තුලින් දැනීම ලබන්නේ ධර්මයේ පිළිබඳවනේ. එතකොට තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තුල දැනීම ලැබෙනකොට ඒ තුල අර මම කිව්ව සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඒකට අයිති සියලු කරුණු තියෙනවා. එතකොට දැනීමෙන් යමෙක් එක දේශනා කරනවා. එතකොට දේශනා කරන එක නා දැනීමෙන් පමණයි දේශනා කරන්නේ, දැකීම ප්‍රඥාව නෙමෙයි කියන එක සාකච්ඡා නැහැ. ශ්‍රාවකයට තේරෙන්නේ නැහැ. එතකොට නමුත් අර ඇත්තටම දැනීමෙන් පමණක් දේශනා කරන එක නා ධර්ම ශාස්ත්‍රයේ එකම විතර බැලුත් මම දේශනා කරන්නේ දැනීමෙන් පමණයි කියන එක එයා දන්නවා. එතකොට සමහර වෙලාවට ඔන්න තමන්ටම තම පිළිවෙල යම් නිගමනයක් දෙන්න පුළුවන් තමන් ධර්මයේ දැක්කද කියන කාරණාව. කොහොමද? දැන් අපි උදාහරණයකට හිතමු පුතා හදිසියේ යම් පදයක් දහම් පදයක් ගැන අහනවා. ඒ දහම් පදයට යම් දේශකයන් වහන්සේලගේ හිත පිහිටවනවා. පිළිවෙල උන්වහන්සේට පැය ගාණක් කරේ අර්ථ විවරණය කරන්න පුළුවන්. මේ අර්ථ විවරණය කරන්න පුළුවන් වුණේ අර කලින් දැනුම් කරගත්ත දැනුමෙන් නොවේ. එතකොට සමහරට මේ පොතේ ඒ කියන මේ විග්‍රහය නැහැ. නමුත් යම් කිසි පදයකින් යම් කිසි දෙයක් දැන් අපි හිතමුකෝ කොහිත භාරෝගී වගේ බර බිම දැමුවා. ඒතර බර බිම දැමුවා කියනකොට එයා විවිධ පැතිවලින් අරගෙන බර බිම දැමුවා කියන එක භාගතුන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේට කියන කාරණේ. කොහිත භාරෝ කියන්නේ පංචස්කන්ධයේ බර. කොහිත භාරෝ කියන්නේ කුසල අකුසල ආනෙන්ද කියන සංකාර ධර්ම වල බර. වෙනකොත් නොඑක ආකාර පද අරගෙන විග්‍රහ කරලා ගලපලා මේ රහතන් වහන්සේ ගැන කියන විග්‍රහයමයි මේ කියන පැය ගානක් දේශනා කරන්න පුළුවන්. ඒ දේශනා කරන්නේ පොතෙන් අරගෙන නෙවෙයි. ඒ දේශනා කරන්නේ වහන්සේ දැකලා. ධර්මයේ දැක්කා කියන එකයි ප්‍රඥාව කියන එකයි මේ ළඟට යන දෙකක්. කාර්යයක දෙපැත්ත වගේ. ධර්මයේ දැක්කා නම් දැක්ක ගමන් ප්‍රමාණයම ප්‍රඥාව පහළ වෙනවා. අන්න ඒ උත්තරම නම් තමයි රහතන් වහන්සේ. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ චක්කුම් උදපාදී. දැනුම ලැබුවා කියන එක නෙවෙයි කියන්නේ. දැක්කා කියන එකනේ. චක්කු ඕන කරන්නේ දකින්නනේ. නිසා ධර්මයේ දැකලා දේශනා කරන එක නා දන්නවා මේ දහම් පදේ මම ඊටිසේ ඉගෙන ගන්න තිබුණේ නැහැ. ආවල මගේ මේ ප්‍රශ්නේ අහනකොටම ඒකට අදාළ උත්තරේ මන් තුලින් මතුවේලා ආවේ කොහොමද කියලා තමන්ම ගැන ගවේෂණය කරනවා. අවංක ගවේෂණය කාටවත් කියන්නේ නෙමෙයි. අවංක ගවේෂණය කරලා නිගමනය කරනවා මම ධර්මයේ දැකලා තියෙන කෙනෙක්. ආයෙත් වෙන තැනකින් අහන පදයක්. වෙන දවසක අහනවා. ආයෙත් මේ පදයට තර විදිහට උත්තර දෙන්න පුළුවන් වෙලාවකට ඒක එයා පස්සේ සතුට වෙනවා. එතකොට මම මේ කලින් සෝදානම් වෙච්ච එක නෙමෙයිනේ. මට මේක මම දැකපු ධර්මයක් තුළ මම මේක දේශනා කළේ මම ධර්මයේ දැකගත්තු කෙනෙක් කියලා තමන් සෘෂ්ටිවත් වෙනවා. හැබැයි කිසි කෙනෙකුට කියන්නේ නැහැ. ඔව් කවුරු හරි කිව්වොත් එහෙම අයන රාහත් වෙලා කියන ඒක වැඩක් නෑ. රාහත් උනත් එකයි නැත්ත් එකයි මම තවම වීඩියෝ කරන්න ගියේ. මම තමයි පුරවන්න තියෙන කලගෙඩිය. මම පිළිත් කලගෙඩියක් එහෙම නෙවෙයි. තාම මගේ කලගෙඩිය පතලවත් බැහිලා නෑ. ඒ තරමට මම මේ ධර්මය ගංගාවක් නම් එකකින් බින්ද එකතු කරගන්න කෙනෙක් කියලා අර එකට කියනවා මිසක් එහෙම නැතුව Taman යම් කිසි දැනුමක් තුල පිළිදාගෙන යමෙක් රහතන් වහන්සේ නමක් කියද්දී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ රහතක් දුන්නොත් උත්තරී මනුස්ස ධම්ම පරාජිකාවක් අහු. ඉතින් එහෙම අපි පහුගිය කාලවල දැක්ක එහෙම රහතන් වහන්සේ කිව්ව බුදු වුණා කිව්ව සෝවාන් සකදාගාමි අනාගාමි මේ ඵලයන් ලැබුවායි කිව්ව. හැබැයි දැන් ඔප්පු වෙලා තියෙනවා එහෙම නැහැ කියලා. දැන් අර පරාජිකා භාවයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා පිළිබඳව ඔබ හිතලා බලන්නකෝ. ඔබට පහුගිය කරවියේ තිබුණු දේවල් නෙමෙයි අපි මේ කතා කරන්නේ. නැත්නම් මේ අපි මවාගෙන නෙමෙයි. Taman විසින්ම කියලා Taman විසින් මේ ප්‍රතික්ෂේප කරගෙන අවසානයේදී දැන් බොහොම විතර මේ බොහෝ දෙනාගේ ගැරහුමට ලක් වෙනවා. ඉතින් මේකත් ඇත්තටම තව කෙනෙක්ට අකුසල් පුරන්නට මාර්ගයක් කියලා තියෙනක් වගේ නේද? දැන් ශ්‍රාවකයෝ ඊට පස්සේ කලින් රහතන් වහන්සේ දැන් ගන්න මෙහෙමයි කියලා අකුසලයක්මයි කියනවා. බොහෝ එයාට විරුද්ධ කවවක් කතා කරන්න කවදාවත් කරන්න කියනවා. ඒවා කතා කරන්න එපා. ඒවා උඹට ආර්යස්පවාද වෙනවා. ඔව්. ආර්යස්පවාද කරපු අකුසල වෙනවා. ඒක මහා භයානකයි කියලා බය කරලා තියෙන. අතුරු මිනිස්සු කතා කරන්නේ හැමදාම වෙලා තියෙන්නේ එහෙමයි. බොහෝ තරකදී මේ විකෘතිය උදාපත් වෙලා තියෙනවා. ඇත්තටම ඒ නිසා මම හිතන්නේම ලෝකේ කිසි මාර්ගයක් නන්දනම හොයන්න ඕනේ. ඒක හොයන්න යන්න ඕනේ. අපේ මනස උසස් කරගෙන එකක් ගන්න. දැන් කාගේ හරි ධර්ම දේශනාවක් දැනුමින් දේශනා කරලා අපට කමක් නැහැ. දැකීමෙන් මේ දේශනා කරලා අපට කමක් නැහැ.
ප්‍රඥාවෙන් දේශනා කළත් අපිට කමක් නැහැ. අපිට වැදගත් වෙන්නේ පෙළ දහමට ඒ ධර්මයේ ගැලපෙනවා නම් අපි පෙළ දහම තුළ පිළිතලා ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරනවා මිසක් ඊට වඩා දෙයක් නෑ. සහසාරෙන් අපි ඒ ශ්‍රාවකයෙක් නම් අපි ඒක තමයි හරීම, ඒක තමයි නිවැරදිම, ඒක තමයි එකම දේ කියලා ඉතන නැතුනොත් එහෙම අපි වැරදි දැනක පැටලිලා ඉන්නවා. ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ත්‍රිපිටකය රකින්නේ කියලා බහින අය ඉන්නව නේද? ඒකයි ත්‍රිපිටකය රකින්න කියලා බහින අය බලාපොරොත්තු වෙන්නේ සමාජයේ නායකත්වයක් නෑ. මේක අපෙන් අහන හැමදේම කරනවා. අපේ අනදකට තමයි මේක යටත්. එහෙම බුදුහාමුදුරුවෝ කාටවත් අනදකට යටත් කරපු එක නෙමෙයි ධර්මයේ. ධර්මයේ ස්වාධීන ඕන කෙනෙකුට ඕන අදහසක් පළ කරලා අපට ඇති දෙයක් නේ. යථාර්ථය දැක ගන්න අපට පෙළ දහම කියලා එකක් තියෙනවා. ඒ පෙළ දහමට ගිහින් ඒ පෙළ දහම ප්‍රමාණ කොටවත් ගත්තේ නැත්නම් අපිට ප්‍රමාණ කොට ගන්න කෙනෙක් නෑ දැන් මේ යුගයේ. මම කල්පනා කරන විදිය. දේශකරණ හන්දේලා නම් ප්‍රමාණ කොට ගන්න එපා කොහොමදවත්. ස්ථීර ශ්‍රාවකයන් මම මේ කතා කරන්නේ. ඒ සීල ශ්‍රාවකයෝ කරුණා කරලා සූත්‍ර පිටකේවත් අදුගාඩ මේ ලොකු පාලි සිංහල දෙකම තියෙන පොත කියවන්න බැයි නෑ. පුංචි පොත් හඳලා තියෙන සිංහලෙන් ලියා. හැබැයි පෙළ දහමේ එක අකුරකටවත් හානියක් නොවිත. ඒ ටික පරිහරණය කළ ධර්මයේ ගන්න බලන්න. එතකොට ඔය කොයි දේශකයන් හදේ පස්සේ යන්න ඕනේ. අපි හඳුනන තව දෙයක් ඔබ වහන්සේ සිහිපත් කළා ප්‍රාතිහාරයන් පිළිබඳව කතා කරනවා වගේම දෙවියන් පිළිබඳව භූත අමනුෂ්‍යමය කොටසන් පිළිබඳව. යමෙක් දැන් අපිටත් එහෙම ඕනෑ තරම් අත්දැකීම් තිබෙනවා. Tamante ඒ විෂය ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. Taman ඒ පිළිබඳව දැනුමක් Tamanට අත්දැකීමක් නැහැ. ඒ නිසා මේවා ගලහන. මේවා නැහැයි කියනවා. මේවා විහිළුවට වාචනය කරනවා. මේවා මනස්ගත කියනවා. මේ වගේ තත්යකට පත් වෙන අවස්ථා අපි දකිනවා. අපිට එහෙම දෙයක් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතුව නැත්නම් අපිට ඒ පිළිබඳ අත්දැකීමක් නැතුව අපි එහෙම කතා කරන්නට යන්නේ ඒකට වැරද්දක්. සම්පූර්ණ වැරද්දක්. අත්දැකීම් ඇති. පළවෙනි කාරණේ. දැනුමත් ඇති. අත්දැකීමුත් ඇති. මොකද සමහරවිට දැනුම විතරක් තිබිලා අත්දැකීම නැති වෙනකොට අර දැනුම ලබාගත්ත දේ වරදුනා වෙන්නට පුළුවන්. දැන් මා නිතරම වගේ දේශනා කළ දෙයක් තමයි මජ්ක්‍ධිම නිකායේ සාන්දක සූත්‍රය. සාන්දක සූත්‍රයේ කියනවා දැන් මට යම් කිසි දෙයක් තාර්කික ඥානයට හසු වෙනවා කියන්නේ මේක මෙහෙමයි කියන්නේ. නැත්නම් මේක මෙහෙම නෑ කියලා මම මගේ තාර්කික ඥානෙ හිතනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම හිතන්න එපා. මොකද ඔබේ තර්කය හරි වෙන්න පුළුවන්. සුතක් හිතම්පි හොත්. එහෙම නැත්නම් ඔබේ තර්කේ වරදුනා වෙන්නත් පුළුවන්. දුතක් හිතම්පි හොත්. ඔබේ තර්කය මූලික කාරණේට කිසි දෙයක් ගැලපෙන්නේ නැති එකක් වෙන්නත් පුළුවන්. අන්නතාපි හොති. තථාපි හොති. ඒකෙම වෙන්න පුළුවන් ඒකෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනුම ප්‍රමාණ කොට ගන්න එපා. හොඳයි ඔබ දැනුම හිතාගමු තර්ක කරලා දැනුමක් ලබා ගත්තා හරි. ඔබ ප්‍රත්‍යක්ෂයට යන්න ඕනේ. ප්‍රත්‍යක්ෂයට යන්න ඕනේ. එහෙම නැත්නම් අත්දැකීමට යන්න ඕනේ. අත්දැකීම කියමුකෝ මේක. දැන් අපිට අත්දැකීමක් ලැබෙන තුරු ඔය භූතයෝ නැහැ කියලා අපි හිතා ගන්නවා කියන්නේ අවසර දැන් එතකොට අත්දැකීමක් ලැබෙන තුරු අත්දැකීමකට යන්න ඕන. දැන් සමහරු කියනවා මෙන්න මෙහෙම කතාවක්. මම ඒක වහන්සේ ඔය හදලා දෙන්නම ගැලපෙන එක. අපිට දැනුමක් තිබ්බම මේක ගැන හෙව්වා. මේක ගැන අධ්‍යයනය කළා. පොතපත කියෙව්වා. අහලා දැනගත්තා. එතකොට මෙහෙම භූතයෝ හෝ යක්ෂයෝ හෝ මේ නොපෙනෙන කොටසක් ඉන්නවා කියලා මතයක් ඒක තියෙනවා. ඒකවල මම මේක හොයන්න සමහරු කියනවා මේ ගෙදර භූත දෝෂ තියෙනවා. මම ඒ වෙලාවේ ගිහිල්ලා läගගෙන හිටියේ මෙච්චර කාලයක්. කනත්තේ මේ පොල්මන් තියෙනවා නැත්නම් මේ වගේ විවිධ අමනුෂ්‍යයන්ගේ හැසිරීම් තියෙනවා. මම ඒ වෙලාවේ කාලයක් ගිහිල්ලා පරිශන කළා. හැබැයි එහෙම දේවල් මට හම්බුන්නේ නැහැ. ඒ නිසා මට ප්‍රත්‍යක්ෂ වුනේ නැති නිසා ඒක බොරු කතා කියලා එතකොට කිව්වා. ඔය එයාගේ පරිශනේ වැරදි. එයාට ඒ සියුම් ශක්තිය එයා දැන් මේක අවිශ්වාසයෙන් හොයන්නේ. විශ්වාසයෙන් හොයනවා නෙමෙයි. මතයකට ගිහිල්ලා දැන් හොයන්නේ. අන්තවාදයට ඇවිත්. ඔව්. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සමහර වෙලාවට සමහර අයට මේ පේන්නේ නැහැ කියනවා අන්‍යයන්. අන්‍යයන්ෙන් බලන්න බෑ කියනවා. අඳුරෙන් බලන්න බෑ කියනවා. මොකද එයා අඳුරෙන් කියන්නේ බොරුවක් කියන එක මනසේ කලින් හදාගෙන තමයි අරකදී අහරන්නේ. ඒ නිසා එයාට ඒක පේන්නේ නැත්තේ. දැන් උදාහරණයක් වශයෙන් අත්දැකීම කියලා අපි හිතමු. අපිට වාසයකින් දෙකකින් කෙටි කලකින් මේ අතිශය දීර්ඝ කාලයකින් එපැයි අත්දැකීම කියන එක ලබා ගන්න. ඔව්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යමෙක් සිල්වන්තයි කියලා තේරුම් ගන්න ඕන වුණාම කොහොමද අහනවා සිල්වන්තයි කියලා තේරුම් ගන්න. සංවාසේන කෝපික්කවේ සීලං වේලිකබ්බෝ. ඔබ ආශ්‍රය කරන්න සිල්වන්තයාගේ ලක්ෂණ මේකයි කියලා පොතෙන් දැනගෙන හරියන්නේ නැහැ. ගාක් ළඟම ආශ්‍රය කරලා පස්සේ තේරෙනවා දුස්සීල කෙනෙක් ආශ්‍රය කරන සිල්වන්තෙක් කියලා හිතාගෙන. එයාගේ ගතගුණ වෙනස් වෙමින් න්යාය යම් ප්‍රතිපදාවලට දෙගෙන පස්සේ ඊට වඩා හොඳ සිල්වන්තෙක් වෙලා. දැන් ගන්නට තියෙන ඉස්සර නම් මං හිතුවට මෙයා සිල්වන්තයි කියලා ඉස්සර සිල්වන්ත නැහැ. දැන් මෙයා සිල්වන්තයි. දැන් මෙයා මේ නියමිත මාර්ගයට ඇවිල්ලා තියෙනවා. අන්න යා දීර්ඝ කාලයකට පස්සේ තමයි නිගමනට එන්න ඕනේ.
දැන් සමහරවිට සිල්වන්ත පෙනුම තියෙන සිල්වන්ත කතාව තියෙන සිල්වන්ත වචනේ තියෙන සිල්වන්ත හැසිරීම තියෙන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් කොහොම තාපසෙයි. ඒ කියන්නේ ඇතුළත සිල්වත්කම නෑ පිටින් සිල්වත්කම තවරකට පෙන්නනවා. නමුත් ආරාන්තරයේ කසුතරම් තේරෙනවා නම් වල ඇසුරම් තේරෙනවා යාගේ කිසි සිල්වත්කමක් නෑ කියලා. ඒ වගේ අත්දැකීම තමයි හුඟක් වැදගත් වෙන්නේ. කෙටි කාලයක දිනව භාගතුන් දේශනා කරන දීර්ඝ කාලයක් ඇසුරු කරන්න. දීගේ නාදුනාවා. කෙටි කාලයකදී බලන්න එපා දීර්ඝ කාලයකදී බලන්න. මේ වැඩේ දින්නේ හිත කියවද මන්ද මේ සීලය ගැන අහන්න දීප ප්‍රශ්නේ. ඔව්. දැන් මේ හරියට එනවා. ඔබවහන්සේ ඒකට උත්තරේ දුන්නා. ඔව්. ඒක ඔයා ඉඳගෙන හිතුවා. ඔව් මේ අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයකට ඔබවහන්සේ පිළිතුරක් දීගෙනව කියේ දීර්ඝ කාලිනව මේ සීලය පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි කියන එක විමර්ශනය කළ යුතුයි කියන කාරණේ පිළිබඳව. ඇත්තටම මේ අයිති ඒක තමයි මේ කියන්නේ දැන් ඒක රොන්කෝ ටෙලිපති වගේ කියන ක්‍රම රටාවක්. ඔයා හිතන දේ මම කලින් හිතනවා. ඒක අපි දැන් සමානව හිතට සමානව උත්තරේ ගන්නවා. ඒක බුදු වෙන්න විශ්වවිද්‍යාලයක දෙයක් නෙමෙයි. අර මුලදී ඔබ වහන්සේට සිහිපත් කළා දැන් ඒ කෙනෙකුගේ ආකර්ෂණය එනීම ඒ කාලේ තිබුණ එක ධානයන් වලට සමග එහෙම ගන්න පුළුවන්කම කියලා අපි දකින්නනේ දේශපාලකයන් වැඩි වශයෙන් එහෙම යනවා. ඔව්. දැන් ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක තියෙනවා දේවාලය ඒ කෝවිලට අපේ රටේ දේශපාලකයන්ත් යනවා. සර්වජන වශ්‍ය ලබා. ඔව්. එහෙනම් එතකොට තාමත් මේ වගේ දේවල් තියෙනවා. ඔව්. දැන් මේ ඒවා මේ භාග්‍යතුන් වහන්සේ අර ඔයගොල්ලන් මතක ඇතිනේ අර තොටියේ කතාව වගේ මේ ගියේ ඒගොල්ලන්ට යන්නේ ඒගොල්ලන්ට යන්නේ කියලා කුඩු දෙකයි කිව්වම දෝ මොකක්ද සිහින් 50යි කිව්වම දෝ නැත්නම් මොකද කොරස් භාගයේ කිව්වම හොෝ එන අයියෝ ප්‍රාන්තයේ කොච්චරද වටින්නේ කියලා තොටියේ අහනවනේ. ඉතින් ඒ තොටියේ ඉදිරිපත් කරන අනුභවම් රතුරා රාව්‍ය අහනවනේ ඒ බුදුහාමුදුරනේ බලන්න වරය දැන් කර සංසාරේ ටික දීලා අරකින් ඊතර වෙලා ගියා. උපවාසයේ මෙතන ඉන්නකොට අපිට හරි අවුත්තුනේ ඒවම තමයි උදව් කියන්නේ. ආයෙත් ඒක ඉතරවටනේ වගේ. ඒ වගේ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරන්නේ බාහිර නොයේ මල අපි කියන මලයාලම් ගුරුකම් කියලා කතාවට කියන්නේ. ඒවා අද සමාජය තුල පිළිගන්නවා හා සත්‍යතාවයක් තියෙනවනේ වගේ. ඒක පාතිමික දේවල් වල නැත්තේ නෑ යම් කිසි සත්‍යයක්. ඒ යම් කිසි සත්‍යයක් තියෙනවා. ඒවා අද ක්‍රියාත්මකයි. නමුත් ඒක විමුක්තිය හෝ ඉහළ ප්‍රඥාමය කලේ නෙවෙයි. දැන් එතකොට ඇයි ඉතින් අර ඉන්දියානු සමාජය ඔක දැන් හරි අදින් ආක්‍රමණය කරගෙන තිබුණ සමාජයේ ඒ තත්ත්වය තුළ කොරෝනා අපි අවසාන වශයෙන් මේ තිබුණ අපේ උදාහරණයක් ගමු කොවිඩ් සංගතියදී අපි දැක්ක දේව රූප ගිහිලා ඒ කිලිමි ගිහිලා ගඟවල වලට අත්හරින දෙවියන්ට අසුචි ප්‍රහාරය කරනවා. එතකොට මේක බොරුවක් කියලා හිතන මට්ටමට ඇවිල්ලා. එතකොට මේ එහෙම ඒවැ විසිබලයක් අවශ්‍ය වෙලාවට ගන්න බැරිද? ඒගොල්ලෝ අදිසි වශයෙන් ගොඩනගාගත්ත පිළිවෙනේ ගොඩක් ඒවා පිටුවේ. ඒතර ඒගොල්ලෝ හිතට එකඟව හිතට එකඟව විශ්වාස කරපු කෙනෙකුට අර කියන්නේ හදවතකින් ආදරය කළා නම් කවදාවත් රිද්දවන්න බෑ කියන. ඔව්. ඒ වගේ ශාස්ත්‍රවලට කවදාවත් හදවතින් හදවතින් ආදරය කරන්නේ නැති නිසා රිද්දවන්න. අනිත් එක ඒකේ පුංචිලගේ වැඩක්. පුංචිලගේ වැඩක්. බුදු පිළිමේ පවා ඇතැම් වෙලාවට ගිහිල්ලා විනාශ කරන මිනිස්සු ඉන්නවා. මේ නෝනතරන් හිටියන්නේ. එතකොට දැන් ඔය කියපු ප්‍රාතිහාර්ය ඔක්කොම පුතා චිත්ත මට්ටම් වල බල. චිත්ත බල කියලා එකට කිව්ව කමන්නේ. ඒකට චිත්ත ධර්ම විද්‍යාව කිව්වට කමන්නේ. ප්‍රඥාව කියන්නේ ඊට වඩා වෙනස් එකක්. භාග්‍යතුන් හිත ධර්මයේ තුල යම් ප්‍රාතිහාර්ය පාන්නට නොව ප්‍රඥාව දක්වා යන්න. දැන් මේ චිත්ත ධර්මයේ තුල යම් ප්‍රාතිහාර්යයන් ඕනෑම දෙයකට ඕනෑම වෙලාවක ආයෝජනය කරන්නට අනුගත කරන්න හැකියාව නැහැ. ඒක නවත්තන්නට මේකින් යම් උපයෝගිතාවක් ගන්නවා. දැන් අපේ ඉතිහාසයේ කියවනේ ලෝකයටම දෙන්න පුළුවන් ඉතිහාස පණිවිඩයේ විහාර මහදේවිය බෝධක පිළිවීමේ අවස්ථාව. ඒකනේ චිත්ත ධර්ම විද්‍යාවක් නෙවෙයි ඒක. ඒක වෙන්න ජීවිත විශාල බලයක්. චිත්ත ධර්මයේ අතිශය ප්‍රබල තැනකට ගෙනත් තිබිච්ච බෝධිසත්ව ගුණ ධර්මයේ හදවත පුරවාගත්ත උත්තමයකට පුළුවන්කම ලැබුණා එහෙම මුහුදකට ගැලීම නවත්තන්න. ඒ වගේ අද තියෙන ප්‍රශ්නේ මේ තියෙන වසංගත ස්වභාවයෙන් මුහුණ දීමට අපි සත්‍යයනේ විස අධ්‍යාත්මික ප්‍රබලතාවයෙන් යුක්ත මිනිස්සු අඩුයි. ඒ කියන්නේ අපි බාහිරින් කියලා කය වචනෙන් කියනවා නිසා ඒ හිත තුල ඒ ශක්තිය ගෙබ්බෙලා නැහැ. මෙහෙම කිව්වට තරහ ගන්න එපා රටවාසී කවුරුවත්. රතක සූත්‍රයේ කියන්න හොක් අය ඉන්නවා. හදවත රත්නාකරයක් නෙමෙයි. හදවත රත්නාකරයක් නෙවෙයි නම් තුනුරුවන්ගේ ගුණ මතුවෙන්නේ වචන වාග්මාලාවක් එක්ක මිසක් රත්නාකරයකින් නෙමෙයි. රත්නාකරයකින් නෙමෙයි. රත්නාකරය තමයි මම උපාසක කියලා වචනෙන් කියුවාද. තුනුරුවන්ට ගුණ තුනුරුවන්ට ආකරයක් ආසන්නයක් බඳු හදවතක් හදාගන්න පුළුවන් වුණේ ආර්ය මාර්ගයට ඇතුළත් වෙච්ච විතරයි. ආර්ය මාර්ගයට ඇතුළත් වෙච්ච යම් ඉදිරි පදයක් දේශනා වෙනවා නේද? හදවත ආකරය බවට පත් කරලා තියෙන නිසා ඒකේ ශක්තිමත් ආශිර්වාදයෙන් කොරෝනා වෙන වසංගත නොව ඊට වඩා නොයෙක් වසංගත තුනක් බිඳහැරෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මස් මාංශ වලින් දවසකට සත්ව ඝාතන අනන්ත කරන ලෝකයක ඉඳගෙන අපි කොහොමද
දුක්ඛපත්තාචරි දුක්ඛ කියන්නේ අපේ මිනිස්සුම නෙවෙයිද දුකටපත්තු අපි එක තෝරාගත්ත සීමාවක් තුළ ඉඳලා දුක්ඛපත්තාචරි දුක්ඛ කියලා වැරදිනේ සියලු සත්‍යයන්ගේ දුක දුකක් නේද තව කෙනෙකුට දුකක් දීලා අරගෙන තව එක සිතක නෙටක කඳුළු තව දැයක සතුටු කඳුළු මේක දුකද කතාව ඒ වගේ මේ අපි මේ ටිකට දෙනුම් ගන්න ඕන දෙයනේ ඒකට දුක්ඛපත්තාචරි දුක්ඛ කියන්න බෑ හදවතට එකඟව අපි කියන එක හැබැයි කියන්න පුළුවන් නමුත් හදවතේ ගුණ නැහැනේ. රටක් තුල ගත්තාම හදවතේ ගුණ තියෙන්න ඕනේ. කිසිම සතෙකුට දුකක් නොවෙන්න. හොඳයි මේ කාල සීමාවල තුල සතෙක් මරන්න දෙන්න පුළුවන් වුණාද කාටවත්? මිනිස්සු මරලා වැටෙනකොට ලොකු පීඩාවක්. මොහොත ගිහිල්ලා මිනිහෙක් මරුණා කියුවාම ලොකු පීඩාවක්. නමුත් මොහොතේ ඉන්න මානව මරගෙන යනවා කොහොම පීඩාවක් නැහැ. ඒගොල්ලන්ට කියන්නේ මත්ස්‍ය සම්පත. මත්ස්‍ය සම්පත නෙලාගෙන එනවා. අරක ගස්වලින් පල නෙලාගෙන එනවා වගේ. මන්ත්‍රි දේවි පල නෙලන්න කියන්නේ නෙලාගෙන එනවා. නෙලාගෙන එනවා කියන්නේ මරාගෙන එනවා කියන්නේ බැරි හින්දා. මත්ස්‍යයන් මරාගෙන එනවා කියනකොට දැනෙන අර ද්වේෂය මේ එන්නේ නැහැ. ඔය ටිකෙන් අපිට ගැලවෙන්න බෑ. කවදාවත් ගැලවෙන්න ඉතින් මෙහෙම තියා මම දවසින් දවස තරුණ වෙනවා මිසක් මේ ඔක්කොම ඇස්පෙන්දු. ඒකයි මට කියන්න තියෙන්නේ. හිතට ගව කතා කරලා. බොරුවට නම් මට කියන්න පුළුවන් අපි හැමෝම කියමු හැමෝම පහම්පත්තු කරමු එක වෙලාවකට යාඥා කරමු මොකද කියන්නේ. ඇත්තටම උඩ දෙන්න එපා. මේ ලෝකෙ මිනිස්සු ඇත්ත දකින්න කැමති. මම හිතුවේ මේ පෙර දිනයක අපේ පූජනීය මාර්ගයේ බද්ධිහාමුදුරුවෝ කියලා තිබ්බා ලෝකේ අවස්ථා දුන්නා. ස්වභාව ධර්මයේ අවස්ථා දුන්න දෙන අවුරුදු 100කට පස්සේ තමයි මේ වගේ ලොකු අසංගතයක් ඇවිල්ලා තියෙන්නේ. ආයි එහෙම දෙන්නේ නැහැ. අවුරුදු 10කින් වෙන්න පුළුවන් 15කින් වෙන්න පුළුවන්. නැත්නම් කෙටි කාලය තුළ ඉදිරියේදී මේක බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක අපි ඒ තත්ත්වෙට හිත හදාගෙන නැහැ කියන එක. ඔව් දැන් ඒකමයි. ඒ අර ගාථාම ආපහු බයක් පත්තාට නිපය. දැන් මිනිස්සුන්ට බය ඉන්නේ නැද්ද? මීටර දොර ප්‍රමාණ කියන්නේ නැහැ. මිනිස්සුන්ට බය කොයි විදිහකට ආවද කවුද සාරගන්නේ? පස්සේ අපි හම්බුනේ දැන් මෙහෙම ආරංචි කරන සමහරු කියනවා මේක ඉවර කරන්න දෙන්නේ නැහැ කොහෙන් හරි ගෙනලා දානවා. ඔව්. තවත් සමහරු කියනවා ඇත්තම වෛද්‍යවරු ඉන්නවා බොරු සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරමින් විවිධ උපක්‍රම කරමින් ඒ දේශපාලනික වශයෙන් මේකෙන් වාසි ලබා ගන්නට පක්ෂ විපක්ෂ යන ආකාරයේ කටයුතු කරනවා. එතකොට මේ මිනිස්යා කියන නැත්නම් මේ උතුම් මිනිස්යා කියන අර්ථය නිගාවට ලක් කරන තමම මිනිසෙක්. ඇත්තම ඔව්. ඒක හානියක්. අපුහොන නැති ප්‍රශ්නෙමනේ මේ තියෙන්නේ. හැම වෙලෙම බලාපොරොත්තු වෙන තමන්ගේ මඩිය තර කරගන්න යන ලෝකේ දැන් මේ වසංගතය හරි කමන්නේ විකුණලා. තමන්ගේ බලය තහවුරු කරගන්න පුළුවන්. වසංගතය හරි විකුණලා තමන්ට ආවරණ විපිට විකර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි මේ අත්සෝදන විජබීජදී විකර ගන්න පුළුවන්. තමන් කැලේ විකර ගන්න පුළුවන්. මේක නැති වෙන්නේ නැත්නම් ලොකු දෙයක් කවුද හිතන්නේ? සමහර කෝ කියනවා කොරෝනා වලින් අපි ගොඩ ගියා කියලා. කොරෝනා වලින් ගොඩ ගියා කියලා. කොරෝනා වලින් ගොඩ ගියා ගොඩක් ඉන්නවා. දැන් උදාහරණයක් පාකත් එහෙම නේද? ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් විදේශ වලින් ඉඳලා ලංකාවට විදේශිකයෝ එන්නේ නැතුණාම අපේ බොහෝ ආයතන කංගල ඔක්කොම හිලා ගියා. සංචාරක මාධ්‍යයෙන් වැහුණා. මොකද කළේ? සංචාරක මාධ්‍යයෙන් ඔක්කොම දින සල්ලිකාරයෝ ඒ සමාන බලවතු කියන්නේ. බෞද්ධයක් තියෙනවා. ඊට පස්සේ මොකද කළේ? කොරෝනා හැදෑරෙන් එන අයට අදන් 1000ක් හදලා තිබ්බා. ධාන්‍යයට සංචාරක බංගලාව. එළියට එනකොට ලක්ෂ 3මාරයි 4මාරයි 5මාරයි අන්න අර වැහිලා තියෙද්දිට යන්තම් කොට ගියා. බොරු අඩුවෙන්නේ කියන්නේ නැත්තයි. යාන්තම් කොරෝනා නොතිබෙන්න අපිට සංචාරක බංගලාව කොට ගන්න අපිට දැන් කොට ගිහින්. ඔතරම් මේ අවභාවිතයකට අත්ගෙනවලා මේ මිලේච්ච විදිහට හිතන තාක්කල් කිසි දවසක කොට ගන්න බැරි රටක් මේක. මට තියාගන්න මම මේ තමන් මගේ කාල සීමාව තුළ අපවත් වෙලා ඉඳි මේ කාරණා හැමදාම සදාතනික වෙනවා. කවුරු හරි මේ රටේ අධ්‍යාත්මික ධර්මය හරියටම සවිමත් කරගෙන විහාර මහදේවගේ අධ්‍යාත්මික වගේ ප්‍රබලත්වයට පත් කරගෙන සත්‍යක්‍රියාවක් කළොත් මිසක් හැබැයි එක්කෙනෙකුගේ සත්‍යක්‍රියාව විතර බලපාන්නේ නැහැ. රටක් සත්‍යක්‍රියාවට ගන්න ඕනේ. ඒ නිසා නේද දේව වස්සතු කාලේ සස්ස සම්පත් හේතු රාජා බෞද්ධ ධර්මිකෝ කියන්නේ ගාතාවයකට දේවානම්පිට ඉස්සරජ්ජුරෝ ඉස්සර බලගත්ත මිනුවම්දරෝ ලංකාව ධාර්මික කරන්න නම් රාජ්‍යරෝ ධාර්මික කරන්න ඕන කියලා. ඒ කියන්නේ හයිය අත්ත නැත්තම් ශක්තිය එතනින් තමයි හදන්න පුළුවන්. හදන්න බලා ගන්න පුළුවන්. දැන් භාගතුන් වහන්සේ කියලා උගුල කාශ්‍යප නම් ප්‍රධානී අල්ලගත්තේ. තව සාක්ෂුරු හිටියා. එයා ඇල්ලුවා 500ක් ඇල්ලුවා වෙනවා. ඒ නිසා රට ධාර්මික කරන්න නම් ඉහෙලට තියෙන්න ඕන. දැක්කා මොකද මේ ඔබවහන්සේ කියන්නේ අවංක පිරිසුදු නායකත්වයක් කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව අවංකව මවාගත්තු ශ්‍රද්ධාව වෙන්නේ. දැන් පන්සිල් ගන්නේ මවාගත්තු ශ්‍රද්ධාවයි. වඳ ඉන්නේ මවාගත්තු ශ්‍රද්ධාවයි. මම මේ ළඟදී එක්තරා මේ සමාජ මාධ්‍යයක දැක්කා අපේ හිටපු ජනාධිපතිතුමී. සෙරප්පදෙක ගලවලා අද්දක නලට කරන පන්සිල් ගන්නේ. ඒ රතු පාටින් නවමක් කරලා තුන හිටපොදේ ගලවලා තියෙනවා. එතනම ඉන්න සමත් උදාගත්තු වර්තමානයේ ඉන්නේ උදාතියදී හිටපියෝ. එක්කෙනා සමත් උදාගලා රටේ ජනනායක එකේ
කාලයක් මෙරට කල්ප පාලනය කරපු ජනනායකයෙක්. ඒ ජනනායකයාට ඒක කරන්න පුළුවන් අන්න අවංක නායකත්වය. ඒ කියන්නේ මේක මවාපෑමට කරන දෙයක් වෙන්න බෑ. නෑ ඒක අපි පෞද්ගලිකව ආස්ට්‍රේලියාවේ දන්න ගමේ හැදිච්ච මම කියන්නේ සමහරව එහෙම අවස්ථා මවාපාන්න කරනවා. ඒක Tamanට කරගන්න ලෝකෙට කරන මනසකට පේන්නේ නෙවෙයි. එතුමා ඒක කරන්නේ කවද කොහෙවත් තනියෙන් ඇවිල්ලා මේ පන්සලේ මේ වෙලාවේ වෙන පන්සල් කම කියලා කිව්වත් වාඩි වෙලා ඉන්නවා කියලා අපි හිතමුකෝ. හිටගෙන පන්සල් ගන්න. හිටගෙන ඉන්න කරේ පන්සල් කරනවා එතුමා ගැටපොලේ කරනවා. ඒක අපි හොඳින්ම දන්න ප්‍රත්‍යක්ෂ ආරණාවක්. එහෙම. ඉතින් ඒ වගේ අවංක පිරිසුදු හැඟීමක් මිනිසුන් තුළ ගොඩනැගෙන තාක්කල් මේ වේ වැට කන තත්ත්වය අපිට ඉදිරියේදී ළඟ ළඟ බලාපොරොත්තු වෙන්න වෙනවා. දවසින් දවස රට අගාධයට මිස සුගාධයට නම් නොවේ. සුවදෙන පැත්තට නෙමෙයි කියන එකයි මේ කියන්නේ. හරිම කනගාටුදායකයි. මේකට අපි පිළියමක් යොදන්න ඕන. ඉතින් පිළියමක් යොදන්න ඉන්න අය දුසිරිතකම ආවඩන ඕන. දුසිරි කරන අයට ආවඩන ඕන. දුසිරිතම හොඳයි කියනවනේ. ඒකම අනුමත කරනවා. ඒකටම ඉන්නේ උපදේශක සභාව. වැරද්ද පෙන්වලා දෙන්න එක උපදේශකයෙක්වත් නැහැනේ. දැන් අපේ කවියකට කියනවානේ රටින් නුඹට නොව නුඹෙන් රටට වේතු යුතු කමිටු කියලා. එතකොට දැන් අපි ඉහළ තැන හැදින්නේ නැත්තම් අනේ ඉහළ තැන කොච්චර කිව්වත් අපිපත් කරගත්තු අය හැදෙන්නේ නැත්නම් අනේ ඉතින් මොනවා කරනවද අපිත් මැරිලා යනවා. අපිටත් මේවා විඳවන්න වෙනවානේ කියලා ඉවසගෙන ඉන්න ඕනද අපි. එහෙම නැත්නම් අපිට ඒ තත්ත්වෙ ගොඩ ගන්න බෑ. ඒ කියන්නේ මුළු මහත් සමාජ අපි හිතමුකෝ රටවැසියෝ කියන්නේ. ඔව්. අපිපත් කරගන්නා යම් කෙනෙක් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එහෙනම් එයා ඒ තත්ත්වයටපත් වෙන්නේ නැති නිසා එහෙන් පල්ලෙහාට හොඳ දේවල් ගලාගෙන ඉන්නේ නැති නිසා අපිත් දැන් ඉතින් සියලු දෙනාම ඒ හොඳ නැත්නම් අපිට වෙනා වූ මේ විවිධාකාර ගැටලු පීඩා ඉඳගෙන ඉන්න ඕන කියලා අපි ඉන්නවා. ගලාගෙන යන මහ ගඟක් අර්ථකින් නවත්තන්න බෑනේ. ඒකට ලොකු ඩෑම් එකක් තියෙන්න ඕනේ. ඒ ලොකු බැග්ම රටේ ප්‍රධානිය. මේ බුදුහාමුදුරුවෝ නැත්නම් අග්ගඤ්ඤ සූත්‍රය හරි ඕඩවන්ත සූත්‍රය හරි මේ ටික මෙහෙම දේශනා කරන්නේ නැහැ. රාජ්‍යරෝ ධාර්මික වූ කල්හි මිත්‍රාමාත්‍යවරු ධාර්මික වන්නේ. එන රාජ්‍යරෝ අධාර්මික වූ කල්හි මොකද වෙන්නේ? මිත්‍රාමාත්‍යවරු අධාර්මික වෙනවා. එතකොට දැන් පහලින් ඉහළට දැන් උදාහරණයකට හිතන්න මම හිතනවා මේක දේශපාලනික කතාවක් නෙමෙයි. නමුත් අපි මොන නීති පැනවුවත් ඒක මූලික අවශ්‍යතාව දිහා බලන්නේ කරන්න ඕනේ. මේ වෙලාවේ ගත්තොත් මේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයෝ පොහොර ටික අරගෙන හංගගෙන ඉන්නවනම් ගොවියන්ට පොහොර නැතුව අඬා වැළපෙනවා. කොයි ගමේද එහෙම අඬන වැළපෙන්නේ නැත්තේ. එක වරම අපට කන සියලුම ඒවා එපා කාබනික පොහොර විතරයි ඕනේ කියලා කිව්වහම හරි. ඒක තමයි වෙන්න ඕන. තරදඬු වෙන්න හොඳ නැහැ. තමන්ගේ තීරණේ එහෙම වෙනකොට අද්දකින් සහිත ගොවිය කියනවනම් නැහැ. කන්නේ දෙකක් දීලා ඩිංග හුරු කරවන්න මේ පාස. ඩිංග හුරු කරවන්න අපේ භෝග. එතකොට ඔබතුමාලා කියනකව පිළිගන්න. නමුත් මේක එක පාට ගහින් කඩා වැටෙනවා වගේ. අපිට මේක එක පාට කරන්න බෑ. ඒක නම් මේ ශීලී වෙනවා කියන කාරණා හරි වැදගත්. ඔය අහන්නේ ඉහළ මට්ටම සකස් වෙන්නේ නැතුව පහළ මට්ටම සකස් කරන්න පුළුවන්ද? දැන් ඉහළ මට්ටමේ තියෙන දරදඬු තීරණ මිනිසුන්ගේ තියෙන දුක් ගැන විදිහට සංවේදී වෙන්නේ නැතුව. නෑ මම ගත්ත තීරණය මට සෞතුව මේ නිකන් කියලා හිතාගෙන දරදඬු තීරණේ තුරම ඉන්නවා නම් මම තේරෙන භාෂාවෙන් කියන්නේ. එතකොට කවදාවත් මේ රටේ මිනිස්සුන්ගේ දුක් අඳුර වීරවන්න පුළුවන්. මිනිස්සුන්ට සත්‍යක්‍රියා කරන්න බලයක් එනවා. ඒ අනිත් පැත්තේ. ඒක තව ටිකක් ඉහළට යනකොට දැන් ලෝකයේ රටවල් බොහෝ වෙලාවට තව රටවල් මතයි යටින්. වර්තමාන වෙනකොට ලෝකේ රටවල් අතර තිබෙන ජීවිසුම් වෙන්නට පුළුවන් අන්‍යෝන්‍ය සම්බන්ධතාව වෙන්න පුළුවන් මේවා නිසා බැඳීම් තිබෙනවා. එතකොට අපට වඩා ඉහළින් ඉන්න රටක බලවතු වගේ ලෝකෙ හඳුනන රටවල් වල ක්‍රියාකාරීත්වය ඔය වහන්සේ කියන දුෂ්ට එහෙම නැත්නම් මානුෂීය ගුණාංගයන් අභිබවා ගිහිල්ලා ඒ අනිත් පැත්තට නැත්නම් නරක පැත්තට යමුණු වටපිටාවක් සකස් කරනවා නම් අපිට එතකොට ඒ තත්ත්වය තුල වැඩිමහල්ලා ඒ රටවල් කෙරෙහි මට්ටමේදී අපි අසරණ වෙනවා. අසරණ වෙනවා. දැන් වෙලා තියෙනවත් ඒක නමුත් කිසිම රටකට ස්වාධීනව නැගී ඉන්න බෑ කියලා න්‍යායක් ලෝකේ නැහැ. දැන් මේ වෙලාවේ ලෝකය පරකම් කරනවා කියමුකෝ නෑ. සියලුම රසායනික දේවල් වලින් නවත්තලා බල කාබනික පොහොර වලට එනවා. කියලා උදාහරණයක් දෙන්නවා. ඉතින් අපේ රටට කාබනික පොහොර නැත්තම් දැන් රසායනික පොහොර කොහොමද ගොවිතැනේ ඉතුරු අසන්න ටික නෙලා ගන්නවත් ඒක ආයෝජනය කරගන්න නැත්තම්. ඒතර අපි අන්න නැතුව බැරිලා යනවා. මිසක් අපිට වෙන සුගතියක් එන්නේ නෑ. ඒ නිසා අපිට හිතුවක්කාර වේතුතන හිතුවක්කාර වෙන්න ඕනේ. එහෙම ඉන්නේ කවුරුණක් කමක් නෑ. ඒක තමයි නියමය. දැන් ජනතාව ඉහළින් ඉන්න පුද්ගලයා කෙරේ ප්‍රසාදයක් තියෙනවා. ප්‍රසාදයක් තියෙන හින්දා තමයි බහුතරයකගේ කැමැත්තෙන්ම පත් වෙලා ඉන්නේ. නමුත් දැන් මේ වෙලාවේ හිතන්න ඕන එතකොට මගේ මේ බහුතරය මගේ මේක ඉල්ලනවා. මගේ රටේ ජනතාව බහුතරයක් මේක ඉල්ලනවා. ඒ දෙපැත්තම අන්‍යෝන්‍ය වශයෙන් හොඳ සංවේදීතාවයක් තියෙනවා. සංවේදීතාවක් තියෙනවා. තමන්ගේ රට පිළිබඳව. ඊට පස්සේ තමන් වඩා ඉහළින් ඉන්න ලෝක බලවත් රටවලු දැනුවත් කරන්න ඕන. මෙහෙමයි. මේ වෙලාවේ ටිකක් අපිව ලිහිල් කරන්න ඕන උතුමන්. උතුමන්ගේ නියමයට අපි අනාගතේ එකඟ වෙනවා. කොයි යම් දෙයක කියන්නේ. දැන් පොඩ්ඩක් අපිව ලිහිල් කරලා අපට ශක්තිය දෙන්න මේ වෙලාවේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියලා.
ඒ ප්‍රශ්න විසඳ ගැනීමේ න්‍යාය ක්‍රමය බොහෝ සංවේදීව කළ යුතු දෙයක් මේක සංවාදාත්මකව කරන්න කියන්නේ කතා බහ කරලා කරන්න පුළුවන් වැඩක්. ඇත්තම කරන්න පුළුවන් වැඩක්. ඒ වගේ තීරණ වල ඉදිරියේදී ගියොත් එහෙම ඇත්තටම අපි මේ භෞතික වශයෙන් දකින ප්‍රශ්න වලට පමණක් වගේ ආධ්‍යාත්මිකව ඇති වෙන්නා වූ විවිධ ප්‍රශ්න වලට ලොකු උත්තරයක් තියෙයි. ඒ නිසා එය අපේ ජන සමාජයේ ඉක්මනින්ම උරුම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ වැඩසටහන මේ පාමුල හැම විටම ධර්මයක් සමග මුසුකොට යහපත් දෙයක් අර්ථවත් ඔබේ ජීවිතයට ලං කරන්නට තමයි උත්සාහ දරන්නේ. අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේ තමන් අධ්‍යයනය කරන තමන් බොහෝ වෙලාවට කැපවී සිටින මේ ධර්මයේ වර්තමාන සමාජයේ සිදුවෙනා වූ විවිධ සිදුවීම් රටාවන් එක්කත් කලපා අපට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නට හැම විටම උත්සාහ දරන අය හොඳයි සාර්ථක ක්‍රමවේදයක් ලෙස ජනතාව ගන්නා නිසා මේ මාපුල වටා එතෙක් පාමුල වටා බොහෝ ක්‍රියාසක් එකතු වෙලා තිබෙනවා. ඒ අත්දැකීම ජීවිතයට එක්කාසු කරගන්නට අදත් ඔබට එවැනි අත්දැකීම ඔබේ ජීවිතයට ලැබුණේ අපි එළඹෙමු අපේ හිත උසස් කරගන්නට මනස උසස් කරගන්නට එහෙම නැත්නම් අප තුළ විශ්වීය සියලු බලයන් අප තුළ ගොනු කරගන්නට තිබෙන හැකියාවට වැඩි ඉඩකඩක් ලබා දෙමින් ඒ සඳහා ධර්මයෙන් තිබෙන මාර්ගය වටහා ගන්නට ඒ තිබෙන ආවරණය නිවත් කරගන්නට පේනවා දුන්නේ ධම්මගේ නියැලෙනකොට ශක්තිය ඇති වේවා. ඒ ශක්තිය මතින් අපේ ස්වාමීන් වහන්සේලා කරන්නා වූ යහපත් කටයුතු වලට වෙනුවෙන් ඒ වගේම උන්වහන්සේලා ආරක්ෂා කරගන්න උන්වහන්සේලාට සිව්පස් වෙන උපස්ථාන කරන්නට පෙළඹෙන දායක පින්තුන් නිරන්තරයෙන්ම අපි දකිනවා. ඒ අය පින් පුණ්‍ය අනුමෝදනා කරමින් වැඩසටහනේ මාර්ගපත් කරන්න අපේ නායක හමුදුරට ආරාධනා කරනවා. සදහවත් වාසනාවන්ත බෝධිසත්ව ගුණකාරක දරණ පින්නතුනි පුරණ පින්නතුනි ඔබ හැමදෙනාම අතරින් මව්පක්ෂයයි ගත්තොත් අපි කියන්නේ උපාසක අම්මා පාස්ක මහත්මයා විවත් පාස්ක තාත්තලා අම්මා තාත්තා කියන්නේ දරුවෝ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දේවල් දරාගෙන ඒවා දරුවන්ට නොපෙන්වා ධර්මම පෝෂණය කරන පිරිසක්. මේ යුගයේ අපේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ හැටියට උපාසක මව්වරුන් උපාසක පියවරුන්ට ඒ වගේ නොඑක ආකාර අමාරුකම් අපහසුකම් බැරිකම් කුසගිනි වේදනා තරාගෙන අපේ කුසපරවන්ට අප්‍රමාණ ආකාරයෙන් කැප වෙන බව සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන් විශාල පැවිදි පිරිසක් වැඩ ඉන්න මෙවැනි තැන්වලට පින්වත් ඔබගේ අවධානය ලැබීමම පින්වත් ඔබගේ ශක්තිය ලැබීමම නිමකල නැති ආනිසංශයක් ලබන පින්කම බව සිහිපත් කරන්න ඕනේ. ඒ ආනිසංශය ඊතරම් ප්‍රබල මට්ටමින් අපේ හිතේ ගොඩ නැගිලා ආශිර්වාද කරන්නේ. එනිසා මේ මොහොත දක්වා වියලි ආහාර පානයෙන් බරපැමින් අපිව බොහෝ දුෂ්කර අවස්ථාවල පසු කරගෙන යන්නට වට සවියක් වුණු ශක්තියක් වුණු හැම දිනාටම සිව්පසෙන් මේ පෝෂණය කළ හැම දිනාටම පින්පෙත් උපදවමින් පවරමින් සුභ ආශිර්වාද කරන්නට කැමති වෙනවා. පින්නති ඔබ හැම දිනාම අදත් දායකත්වයේ සැපේනවා මේ පුණ්‍ය භූමියේ දානමාන පින්කම් වලට. ඔබේ සෑමලුවේ අවසන් කටයුතු සම්පූර්ණත්වයටපත් වෙමින් දැන් පවතින වෙලාව තරමක් වැඩ කටයුතු නවත්තලා තියෙනවා. තමුත් අපි මේ පසංගත ස්වභාවයේ පහව ගිය කලින් නැවත ඒ කටයුතු පටන් ගත්තොත් හොඳයි කියලා මම කල්පනා කරන්නේ. මොකද ඒතරම් හැම දිනම අපහසුකම් මැද ජීවත් වෙමින් අපට ඒ ජීවර පින්ඩපාත සේනාසන ගිරාණ ප්‍රතිකින සිව්පසේ තුල විශේෂ වමනාවල් මූලික වමනාවල් ටික සම්පූර්ණ කරන්න කැපෙච්ච සියලු පින්තුන්ලාට පොදුවේ පින්නාන මොදලා කරමින් අර දවසේ ඩබ්ලිව් විජේරත්න පින්වත් පුතණුවන් ඇතුළු පවුලේ ආදරණීය සහෝදර සහෝදරියන් එක්රැස්ව ගම්පහ අංශුගිරි පාරේ දාසිලි පටුමගේ අංක 294 දරන නිවසේ සිට දායකත්වයේ දරා රුපියල් 65000ක් බඩපැන් පූජාව සිට පූජා කළා. නිවසේ ධර්ම දේශනාවන් මේ වෙලාවේ සිදු කරන්න නොහැකි නිසා ආදරණීය මෑණියන්ගේ 3 මාසෙක ඉන්කමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. 2021 ආයන මාස 23 වෙනිදාට යෙදෙන වීරසිංහ සෝමාවතී ආදරණීය අම්මගේ දෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් ඊයේ මහදාන සිද්ධ කරලා අද ධර්ම දානමය පින්කමක් හැටියට එදා 7 දවස් දානමය පින්කමෙදී මේ මොහොත දක්වා විවිධ වූ අවස්ථාවල බරපැන් පූජා කරමින් මේ භූමියට ශක්තිය ලබා දුන්නා වූ 30 ගණනක සිටත් ආදරණීය මෑණියන් දුන්නු ශක්තිය මේ වෙලාවේ සිහිපත් කරමින් එතුමියට ඊට පෙර භාවයටපත් වුණු ඩබ්ලිව් පිරිසප්පුවාමි ඥානන් වහන්සේටත් පුණ්‍ය අනුමෝදනා කරමින් ආදරණීය විජේරත්න පුතා ඇතුළු දූ දරුවන් මුල් කුරුමිලි පිරියන් හැමදෙනාගේම ජීවිතයට ආශිර්වාද කරමින් ඒ පිරිකර පූජාව මව්පිය දෙන කරන මව්පිය පූජාවක් වේවා කියලා ප්‍රාප්ති දානමේ පින් අනුමෝදන් කරවනු ලබනවා. තවගේම ඩයනා මඩතුංග පින්වත් මහත්මයාක 22 දෙකින්දී බණ්ඩවත්ත පාර හෝකාන්දර දකුණු සිට රුපියල් 50000ක බරපැන සෑවන නිර්මාණය වෙනුවෙන් වගේම අපේ වෛද්‍ය ප්‍රතිකාරාදී සඳහා යොදවා තිබෙනවා. ඒ තුළින් ජනිත වෙන උතුම් කුසල සම්පත්තිය මහින්ද මඩතුංග පියාණන්ගේ ජෝනි 7 වෙනිදාට සපිරෙන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්නේ විශේෂ ආශිර්වාද පින්කමක් හැටියට. ඒ වගේම
ඒ දාන පුතු ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද ලබා ගැනීමත් ඒ පින්කමේ ආරම්භන බවට දායනා මනතුන් පින්වත් මහත්මියපත් කොටගෙන තිබෙනවා. ඒ සඳහා නැවත නැවතත් ආශිර්වාද කරන්න තිබෙනවා. ඒ සුමනලත පින්වත් මහත්මිය අංක 165 දෙක වලව්වත් ඉහළගම ගම් පහත් කර 25000ක වරපණක් පූජා කරමින් විහාරස්ථානයේ සියලු අවශ්‍ය කටයුතු සඳහා යොදන්නට කියලා මතක් කළා. එතුමිය ඇතුළු පවුලේ හැමදෙනාම එක්ව සිද්ධ කරන මේ පින්කමේ ශක්තියෙන් 2021 තුන්වෙනි මාස 20 වෙනි දින අභාවයටපත් වුණු කෙරල් සිල්වා මහත්මයාගේ තෙමස් පූර්ණ පින්කම සිහිපත් කරගෙන මේ පරිත්‍යාගය සිද්ධ කළේ. මාස 5කට පමණ මියගිය විදේශික මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම තවත් අරමුණක්, පවුලේ හැමට ආශිර්වාද කිරීම තවත් අරමුණක් බවට පත් කරගෙන ඒ බරපැන් පූජාව සිද්ධ කළා. නියමිත දිනවලටම ඒ වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න බැරි වුණත් පින්වත් ඔබට මේ ලැබෙන අවකාශයට අනුව කරන පුණ්‍යානුමෝදනාවෙන් සෑහීමට පත් වී කියලා මම හිතනවා. ඒ වගේම චිත්‍ර සමරසිංහ පින්වත් මහත්මයන් කාර්තික දෙකෙන් 3 වෙනි කොටමක නාගෝඩ කලුතර සිට රුපියල් 25000ක බරපැනක් උදාසන දානමය පින්කමක් වෙනුවෙන් යොමු කොට තිබුණා. මට ආශිර්වාද කිරීම මූලික අරමුණ බවට පත් කරගෙන ඊට සාතිරේක 2021 ජූනි මාසයේ 17 වෙනි දිනට 80 වෙනි ජන්මදිනයේ සමරු චිත්‍ර සමරසිංහ පින්වත් මෑණියන්ට ආශිර්වාද ලබා ගැනීමත් ආදරණීය ස්වාමිපුත්‍රයන්ගේ දෙමව්පියන්ට සහෝදරයන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි චිත්‍ර සමරසිංහ පින්වත් මෑණියන්ගේ බලාපොරොත්තු වුණේ. ඒ වගේම සංසන් විදේශික මහත්මයාන්ට 557 4 6 වෙනි කොටමක ගෝණිහෙන කඩවත රුපියල් 25000ක බරපැන පූජා කරමින් 2021 6 වෙනි මාසයේ 24 වෙනි පසු දිනෙහි දානමය පින්කම වෙනුවෙන් බරපැනක් වෙන් කරලා තිබෙනවා. ඒ උතුම් කුසල සම්පත්තිය ශක්තියෙන් මායතුළු සියලු සංඝරත්නයට මෙහි මාංශවල සෙත් පාදා තිබෙනවා. වත්තර හුණුපිටියේ කල්යාණ මාවතේ විසු කුසුම අමරසීලී වන ආදරණීය ස්වාමී දිනගේ වරස පූර්ණ පින්කම සිහිපත් කරලා මායේ බරපැන් පූජාව සිදු කළේ. සඳමාලී ප්‍රදීපාදීනේ පික්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සෙත් අධිෂ්ඨාන කරමින් සංඝ පුතාතුළු සහෝදර සහෝදරයන් මුල්පුරු මුනි පිළිෙන සුළු දුවා දරුවන් හැමට ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පරිත්‍යාගය සිදු කරන්නේ. ඒ හැමගේ යා ප්‍රාර්ථනා එලෙසින් සිදු වේවා. රටේ සමේ දහම් මුල සුවදී සුපෝෂණය වේවා. අවබෝධයෙන් ජීවිත මඟ පුරුල් වේවා කියලා ආශිර්වාද කරනවා. හැමතෙම තිරුවන් සරණයි. සාදු සාදු